තෙරුවන් සුබදැසනක් හැම දිනාටම අපේ අදත් සුපුරුදු ලෙස සූදානම් වන්නේ netnet පාමුල සදහම් වැඩසටහන ආරම්භ කරන්නට විශේෂයෙන්ම netnet පාමුල සදහම් වැඩසටහන තුලදී හැම දිනාගෙම සිත් තුළට දහම් රසය වගේම එදිනෙදා ජීවිත ගත කරන හැම කෙනෙකුටම ඒ ජීවිතේ පහසු කරන්නට ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයකට අවශ්‍ය දහම් කාරණා වගේම ප්‍රායෝගික ජීවිතයකට අවශ්‍ය කරන දහම් කාරණාත් දැන කියා ගැනීමේ ඉඩ අවකාශය අපි වෙන් කරලා තිබෙන්නේ මේ සදහම් මග නිරත වන්නන්ට හැමදෑම ජීවිතයේ ආශිර්වාදය ලැබෙනවා ඒ ආශිර්වාදයේ කෙනෙන තිහෝරාව තමයි ඉරිදා පෙරවරු 8 සිට 10 දක්වා මේ පැය දෙකක කාලය ලංකාවේ හැම තැනකම සිටින බොහෝ පින්වත් පිරිස් අපි දන්නවා net රේඩියෝ වසුසර කර මේ වැඩසටහන ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් ඒකාත්මිකව සිටින මොහොත ඊට ප්‍රධානතම හේතුව මේ ධර්ම දේශනාව තුළ ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡාවට බඳුන් වෙන දේශනා කෙරෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය හැමදෑම අමිල වූ ආකාරයෙන් ඒ වගේම එහි වටිනාකම තවදුරටත් තීව්‍ර වන ආකාරයෙන් වටිනාකම හැඟෙන දැනෙන ආකාරයෙන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන්නට යෙදීම. අද දවසේත් netnet පාමුල සදහම් වැඩසටහන වෙනුවෙන් බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ශ්‍රද්ධාභිමුඛ චේතනාවෙන් පිළිගනු ලබනවා. ගම්පහ මිරිසුමත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේව ඒ වගේම අද මේ උතුම් අවස්ථාවට වැඩම කොට වදාළ මහා සංඝරත්නය ඒ වගේම తాවකාලිකව පැවිදි බව ලබා සිටින පැවිදි උතුමන් බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් සහ සම්බන්ධ වුණු අපේ ශ්‍රාවක පින්නතුන් බොහොම ගෞරවයෙන් පිළිගෙන netnet පාමුල සදහම් වැඩසටහන ආරම්භ කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. netnet පාමුල සදහම් වැඩසටහනේ අද පින්බර දායකත්වය උසුලනු ලබන්නේ කිරිබත්ගොඩ පදිංචි රේණුකා කාන්ති පුෂ්පා රෝහන් ලාල් දීපිකා නීලකාන්ති හා අනුෂා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් තමයි අද අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට දෙහැත් පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමින් දායකත්වයේ උසුලනු ලබන්නේ. ඒ පින්වතුන්ගේ සියලු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරන්නට ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි කියන උතුම් ප්‍රාර්ථනීය පෙරදරි කරගෙන netnet පාමුල සදහම් දේශනාව ආරම්භ කරන්නට අපි සූදානම්. ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වකව මා නැවත වාරයක් ආරාධනා කරනවා පූජනීය ශාස්ත්‍රපති රාජකීය පඬිත අපේ කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අමා කිරණින් ආලෝකය ලබන්නට පුණ්‍ය ලාභයෙන් ලාභවත් වුණු දේව සම්භවයක් සහිතව ඒ උතුම් මහා පිනති දේව භවයේ ලැබුණු උතුම් බුදු ගුණය දහම් ගුණය සංඝ ගුණය පෙරදරි කරගත් බුදු මඟට හිත් නමාගත් අනන්ත දිව්‍ය බ්‍රහ්ම සේනාවට පළමුවෙන් නැරයුම් කරමු. අනන්ත දෙව් බඹලව සිට හෝ විශ්ව ශක්තිය හරහා මේ පින්බිමට මේ බුදුබණ විවර කොට තිබෙනා වූ සෑම ගෘහ වස්තුවකටම නිරන්තරයෙන් ආකර්ෂණව ගුවන්තලාවේ විසිරෙන බුදුබණින් සැනසුම ලබනු පිණිස සම්ප්‍රාප්ත වේවා කියා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව මේ භික්ඛවේ සංබෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි යං නෝනහං ද්වේදා කත්වා විතක්ඛේ විහෙරයන්ති සෝකෝ අහං භික්ඛවේ යෝ ඡායං කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකං භාගමඛාසින් යෝ ඡායං නික්කම්ම විතක්කෝ යෝච අභ්‍යාපාද විතක්කෝ යෝච අවිහිංසා විතක්ඛේ ඉමං ဒ ුතියං භාගමඛාසින්ති. ස්වහසක් පින්මල් හැම හද මැදුරකම පිබිදෙන දහම් කිරණයි මෙත් පාමුලින් සංබුදු පානිය රැස් සමගින් ගොනුකොට පින්නැති ඔබේ හද సంతානයේ දැවටෙන්නේ. හද సంతානයකට ධර්මයේ ස්පර්ශ කර ගන්නට ජීවිතේ ලොකු වාග්යක් ඕනේ. ඒ වාග්ය ගුණය තථාගතයන් වහන්සේගේ නවරහදී බුදු ගුණ අතර අවසානයේ පැවතුන බුදු ගුණේ බව පින්නැති ඔබ දන්නවා. ඒ නිසායි පින්නැති ඔබට අපි වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවන්ත පින්වත්නි කියාම කන්නේ. මේ භගවා කියන බුදු ගුණය ඒ බුදු ගුණ නවය අතුරින් අග්‍රම අවසන ඵලදායි බුදු ගුණයේ හැටියට ස්ථාපනය වී තිබෙන්නේ කුමක් නිසාද කියා අපි මානසිකාර කරනකොට මේ බුදු ගුණ නවයම මානසිකාර කරන්නෙකුට මේ භාවනා යෝගාවචරයේ හැටියට ගත්තමත් බෞද්ධයෙක් හැටියට බුදුන් වැඳීම ගත්තමත් අපි වචන පෙළක් ශ්‍රද්ධාසිතින් කියාගෙන යාම වෙනුවට ඒ මතු පිටින් පෙනෙන බුදු ගුණවල තියෙන අභ්‍යන්තරය හඳුනාගත්තොත් අපට මම හිතනවා ශ්‍රද්ධාව අභිභවනය කරන ප්‍රඥාව උදෙසා යන ගමන් මාර්ගයේ කියන මේ තුන් රත්නයේම අර බුදු ගුණ ටික තුළ තියෙනවා. බුද්ධ රත්නයේ උතුම් ගුණ, ධර්ම රත්නයේ උතුම් ගුණ, සංඝ රත්නයේ උතුම් ගුණ ගාථා තුනක් කිව යුතු නැහැ. කාටද තුනක් කිව යුතු නැත්තේ? බුදු ගුණ ගැන හොඳින් දන්නා කෙනෙකුට. බුදු ගුණ විදර්ශනාවට හසු කරගත්ත කෙනෙකුට. බුදු ගුණයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය අනිත් භාවනාවල වගේ අගට මමත්වයේ බිඳහෙලීමට වෙනමම පියවර ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බුදු ගුණ මනවින් මානසිකාර කරන කෙනෙකුට පින්වත්නි හොඳටම ප්‍රමාණවත් ඒ බුදු ගුණ වල තියෙන අභ්‍යන්තරය හොඳින් දකිනවා නම් දැන් අරහං ගුණය දක්වා ගමන් කළ ගමන් මාර්ගයේහි සමාරම්භය තමයි භගවා ගුණයෙන් සටහන් වෙන්නේ. භගවා ගුණේ දිහාවේ බොහෝ වේලාවක් සිහි කරමින් සිටින විට
පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. මෙතෙක් තමා තුළ පහළ නොවෙච්ච බුදුගුණ පාඨයේ අර්ථ අභිනවයෙන් වැටහෙන්න පටන් ගන්නවා. අස්වතං සුනාති. තමන් පිටතින් නොයසූ පොතකින් නොකියවූ බොහෝ දෑ තමන්ට භගවා ගුණයෙන් ඉස්මතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොතෙන් කියවූ කනින් ඇසූ කරුණු ඇසුරෙන් ගත්ත මොකද්ද අර්ථය? කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, පරිවාර භාග්‍ය, ධර්ම භාග්‍ය, ශ්‍රී භාග්‍ය කියන මේ භාග්‍ය ගුණයන්ගෙන් තථාගතයන් වහන්සේ සමන්නාගත වූසේක කියලානේ මතු පිටින් ඇහුනේ. නමුත් භග්ග රාගෝ භග්ග දෝෂෝ භග්ග මෝහෝති උච්චති භගවා. අන තව ටිකක් ගැඹුරින් බලනකොට මේ අරහං ගුණය දක්වා ගමන් කළ ගමන් මාර්ගය මනවින්ම පේනවා. මේ රාගය භග්න කළ නිසා, ද්වේෂය භග්න කළ නිසා, මෝහය භග්න කළ නිසායි මේ භගවා කියන බුදු ගුණය මතු උනේ කියන හේතුපාදක ධර්මය ඉගෙන ගන්නවා. හේතුපාදක ධර්මය තමන්ටම මානසිකාර වෙලා කොහොමද බුදුහාමුදුරුවෝ භග්ග රාගය, කොහොමද බුදුහාමුදුරුවෝ භග්ග දෝෂය, කොහොමද බුදුහාමුදුරුවෝ භග්ග මෝහය කළේ, එහෙම නැත්නම් රාගය, ද්වේෂය, මෝහය තුනම භග්න කළේ කොහොමද කියලා වැටහෙන්න පටන් ගන්නවා. ඒ සඳහා මේ ධර්ම උපදේශ අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. අද මම මේ සද්ධර්ම දේශනාව සඳහා මතු කරගත්තේ පින්නති ඔබට භාග්‍යශීලී ගුණය උදාපත් කර ගැනීමට තථාගතයන් වහන්සේ තම අත්දැකීමෙන්ම දේශනා කළ උත්තම සූත්‍ර දේශනා යුගලක් සංක්ෂිප්ත කරලායි දේශනා කරන්නේ. පින්නති ඔබට ශ්‍රී සුදසුන් දහම් නිකේතනයේ කේන්ද්‍ර කොටගෙන දැන් සිව් මාසකට වැඩියෙන් කලක් දේශනා වෙන ත්‍රිපිටක ධර්ම සජ්ජායනා මණ්ඩපේ ඊයේටත් අදටත් දේශනා වීමට નિયમિત සූත්‍ර දේශනා තමයි අඩක් නමුත් ඔබට අහන්නට ඉඩ කඩක් සලස්වලා දෙන්නේ. එහෙම සලස්වා දීම මගේ විශිෂ්ටම යුතුයකම. හේතුව අද මේ ත්‍රිපිටක ධර්ම පරිශන මධ්‍යස්ථානය සමාරම්භයේ පටන් ක්‍රියාත්මක වෙන්නේ සමස්ත බුදු හදවත්වල ජනිත වෙලා ඒ බුදු හදවතේ ජනිත වෙච්ච චේතනාවන්ගෙන් දෝතට පැමිණිච්ච උදාර දාන ධර්ම ධන ධාන්‍ය පරිත්‍යාග නිසා. ඒ නිසා මේ බිමට පැමිණෙන සීමා සහිත පිරිසකට පමණක් නෙමෙයි මුළු ලෝකේටම කඩින් කඩ ඉරිදයින් ඉරිදටවත් මම කොහොමද මේ ධර්ම සිලිලාරය මේ බුදු පිරිසට සේම ඊටත් වඩා වැඩිමනත් යමක් එක්කොට බෙදන්නේ කියලා මා නිරන්තරයෙන් කල්පනා කරනවා. ඒ නිසා මම කළගුණ සැලකීම් වශයෙන්ොත් පින්පෙත් පැවරීම වශයෙන්ොත් මගේ බුදු පිරිස භගවා ගුණෙහි පිහිටවීම වශයෙන් දෙසන මේ ධර්මයේ උත්තම ඵලයක් සමස්ත ලෝක වාසී නිවන් අරමුණු කරන මහෝත්තමයන්ට උපහාර ධර්ම දේශනාවක් නිර්වාණගාමී විපුල ඵලදායක ධර්ම දේශනාවක්ම වේවා කියලා මෙත් හදින් හෘදයාංගමෝ සෙත් පතමිනුයි මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. මතක් කළා මගේ සම්බුදු පිරිසට තථාගතයන් වහන්සේ මේ සම්බෝධිය උදෙසා ඒ භගවා ගුණය සඳහා ගෙන ගියා සුවිසල් සටනක්. පින්නති ඔබ සරල ජීවිතය ගත්තොත් එදිනදා ජීවිතේ ගෙවන්නත් මගේ බුදු පිරිස මොන සටනක් ගෙනියනවද? අද මේ බිමේ මේ මොහොතේ සැනහෙන්නට, පැවිදිදම් පුරන්නට, මේ බිමට පැමිණ මේ ධම් දෙසීමට සවන් දෙන්නට, දාන ධර්මාදිය පුදන්නට ඔබ පින්කමක් කරගන්න දරන සටන කොච්චරක්ද? ඒ විතරක් නෙමෙයි ගිහි ගෙදර ඉඳගෙන බුදු පිරිස සෝසුසුම්ලනවට කිසිම සැකයක් නැහැ. සත්තයි මේ බණ අහන්නට සැලසෙන හැමදෙනාටම හිතේ මේ මොහොතෙත් ආශාවක් පහළ වෙනවා. අනේ මටත් ඔය ධර්ම සංගායනාව
ධර්ම සජ්ජායනා මගේ ඇස් දෙකෙන් බලා ගන්න නැත්තම් මං ඈත ඉඳලා ධනෙ පූජා කරගත්තා. මං ඈත ඉඳලා මගේ හාමුදුරුවන්ට මගේ බුදු පිරිසට ආශිර්වාද කළා. ඈත ඉඳලා මේ උතුම් සසුන් මෙහෙවර සිදු කරන net FM රේඩියෝවට අපේ ගෞරව ප්‍රණාමය පුද කළා. අනේ මේ සඳහම් දෙසම සජීවීව විකසණය වෙන විසිරුව හරින මොහොත දකින්න නැත්තම් කියලා කොච්චර හිතනවද? ඒත් කෝ එළියට බහලා ඉන්න වෙලාවක්. ඒක මහ පුදුම සටනක්. මහරයෙන් අවදි වේගන මහරය ගෙට ගොඩ වේගන මොන තරම් අඩු කාල විරාමයක්ද ගිහි ජීවිතේ සම්බුදු පිරිස ගත කරන්නේ. එකක් පසුපස හඹායන එකක් පසුපස හඹායන ගැටලු වලින් පිරුණු ඔය හදවතින් ගතින් එන්නට බැරි වුණත් හිතින් දහම් සුව විඳවන්නටයි මගේ උත්තම ආරාධනය, මගේ උත්තම පරිශ්‍රමය මේ වෙනකොට net FM ගුවන්විදුලියේ මට ආරාධනා කොට තිබෙනවා. අපේ හාමුදුරුවනේ මුළු ලංකාවෙමත් ලෝකේ විවිධ රටවලත් net FM ගුවන්විදුලියට ආරාධනා ලැබෙමින් පවතිනවා. අඛණ්ඩව ගමින් ගම වඩිමු අපේ හාමුදුරුවනේ. ධර්ම සත්‍යයනාව දකින්න ආසයි. මේ 200ක පමණ බුදු පිරිස දකින්න කැමති. අපි මේ දහම් සුවඳ බෙදමු. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනාවද මල්පල ගැන්වෙන දවස වැඩි ඈතක නොවේවා කියලා. එදාට ජීවත් වෙන සටන නිසා කෙලෙස් සටනින් ජය ගන්නට එළියට බැහැ ගන්නට වෙලාවක් නැති මගේ බුදු පිරිසට ඔබ අභියසට පැමිණ අපි දෙසන විකසිත කරන දහම් පුෂ්පයේ සුගන්ධය හදවත් පතුලට කිමිදේවි. මේ දහම හදවත තුලට කිමිදෙනකොට හදවත ස්පර්ශ වෙනකොට මම සිහිපත් කළා වගේ හදවතේ පවතින ධර්මතා සංසාර ප්‍රවෘත්තිය උපදවන ධර්මතා දුරු වේවි. සංසාරක් නිවෘත්තිය උපදවන නිර්වාණ ධර්මය සාතික කරවන විශිෂ්ට වූ අවබෝධය පහළ වෙයි. පින්වත්නි, මම මතක් කළා තථාගතයන් වහන්සේගේ ජීවිතයේ තමන් වහන්සේ ලැබුව අත්දැකීම් ශ්‍රාවකයන්ට බොහොම අපුටිලව නිර්ව්‍යාජව ඉදිරිපත් කරනවා. තමන් වහන්සේගේ බෝධිසත්ව ගමනේදී තමන් වහන්සේට යම් යම් දැනම අකුසල් කරගන්නට යම් යම් පව් කරගන්නට යොමු වෙච්ච වෙලාවල් තියෙනවා. තථාගතයන් වහන්සේගේ තියෙන වටිනාම අල්පේච්ඡ ගුණය කියන්නේ ජාතක කතා දේශනා කළෙත් බුදුහාමුදුරුවනේ. උන්වහන්සේටම වැරදිච්ච කාරණා වැරදිච්ච අවස්ථා ඉස්මතු කරන හැටි බලන්නකෝ. අපේ මිනිස්සු වැරද්ද ඇස් ඉදිරියේ දැකදකත් ඇහුවොත් මේක කළාද? දෙයයන්පල් බුදුන්පල් ඇස් දෙකපල් ඔයාපල් අරයාපල් ඔක්කොම පල් නැති එකක් පන්නේ කියලා සත්‍ය වෙනවා. ඇස් ඉදිරියේ දැක්ක වරද පිළිගන්න අකමැතිව. ඒ නිසා තථාගතයන් වහන්සේ දැන් මම උදාහරණයක් මතක් කරන්නම්. ඔය අන්ධ භූත ජාතකය කියලා එකක් අහලා ඇතිනේ. අන්ධ භූත ජාතකයේ තියෙනවා තථාගතයන් වහන්සේ බෝසත් කාලේ එක්තරා යුවලක් බොහොම සමගි සම්පන්නව ඉන්න අතරේදී හොරෙන් ඒගෙට පැනලා ඒ නෝනත් එක්ක සංයෝග වෙච්ච කතාව. ලේසි පුතේ කියයිද? තථාගතයන් වහන්සේ කියනවානේ මං ඇඳාස්සේ රිංගලා හිටියා. මහත්ය එනකොට වැඩට ගියාම මං ඒ නෝනත් එක්ක වුණා. පස්සේ මට හිතුණා අර නෝනලව එයාගේ මහත්යට ටොක්කක් කනවන්න. ඉතින් මම කිව්වා උපක්‍රමයක් නෝනෝ මාවත් අහුවෙන හින්දා මේ මමයි ටොක්ක අනින්න ඕන. ඔයා මහත්යත් එක්ක අර 64න් එකක් දෙකක් දාලා ඉන්න ගමන් කියන්න මට ආසයි වස්තුවේ ඔයා ඉන්නකොට සින්දුවක් කියන්න
එතකොට එයා කියයි සින්දුවක් කියන්නේ නම් කමන්නේ නැහැ කියලා. ඩිංගක් වෙලා සින්දුව කියලා මට එන ආසයි ඔයා ඉස්සරහ නටන්නත් අනේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් එහෙම මේ ඔළුව තියෙන නෝනලට ඕන තරමට මිනිස්සු නටවන්න පුළුවන්. මම ඒ ක්‍රම ශිල්ප කියලා දෙන්නේ නැහැ නරකයිනේ. ඉතින් කමන්නේ නටන්න. මේ මට ඒ උනාට ඔයා බලා ඉන්නකොට නිකන් ඩිරෙක්ට්ම නටන්න ලැජ්ජයි වගේ. ඉතින් දැන් මොකද ඔයාලා කරන්න කියන්නේ? මට එන ආසය වගේ ඇස් දෙක බැඳලා සෙදි කැල්ලකින්. එතකොට ඔයාට හිතාගත්ත හැකිනේ මම නටන නැටිල්ල. කැමතිද ඔයා? මක් වෙනවද ඔයාගේ ආශාවනේ. මං ඔයාගේනේ. ඇස් දෙක බඳින්න. අර නෝනත් පුළුවන් තරම් තදට දල රෙද්දකින් ඇස් දෙක බැඳා. දැන් බෝධිසත්වයා ඇඳාස්සේ. දුන්න නිවුස් එක දැන් හරි කියලා. දැන් අරයා වයලින් එකකුත් අතර දෙන්න නැතයි. මහත්තයා වයලින් ගහනවා නෝනා නටනවා කියලා ඒ මනුස්සයාගේ හිතේ ඉඳගෙන ඉන්නවා. ටිකක් වෙලා වයලින් එක ගහලා වෙන ගමන් මේ ඔය අතාරහ නැත්තම් මට තව එක ආසාවක් තියෙනවා. කියන්නකෝ. මට කියන්න නැතුව ඔයා කාට කියන්නද? කියන්න. මට ආසයියට ටොක්කක් අනින්න. ටොක්කක් අනින්නද? අනින්න කාටවත් පේන එකක් අනින්න. පෙනුනොත් නේ ගෑනු ටොක්කක් කියලා අරව මම නම් හැදෙන්නේ. තනියම දෙන්න විතරක් ඉන්නවා කියලා දැන් හිතේ. අර මිනිස්සයා සාමාන්‍යයෙන් ටොක්ක අනින්නේ මැද ඇඟිල්ල වකුටු කරලානේ. අර යෝධයා කලේ මැද ඇඟිල්ල වකුටු කරලා නෙවෙයි වැල පිටින්ම ඇනපි. හරියටම ඔළුව මැද්දට. සාමාන්‍යයෙන් ඔළුවට පහරක් වැදෙනකොට ඇස් දෙකට තමයි ඒක පළපාන්නේ ප්‍රධානම. දැන් ඇස් දෙක හොඳටම හිර කලේ මොකටද? කාරණා දෙකක් නිසා. වේදනාව දැඩි ලෙස දැනෙන්න. ඇස් දෙකෙන් එළියට වේදනාව ආවේ නැත්නම් ඔළුව ගෙඩි ගහනවා. දැන් ඔළුවේ තියෙනවා ලොකු පොඩි බෙලි ගෙඩියක් තරම් ලොකු ගෙඩියක්. එහෙම කියමුකෝ. දැන් හැබැයි මිනිහා රාජපුරෝහිතයා. ඇත්ත මහත්තයා. එතකොට දැන් රජුරුවන්ගේ පුරෝහිතකම් කරන්න සේවය කරන්න පහුදා වැඩට යන්නත් ඕන. බෝධිසත්වයන් වහන්සේ අර වැඩේ කළා තියලා රෑම ගියා රාජමාලිගාවට. රජුරුවන්ට පොරොන්දුවක් කළා යාවේ මං ඕන ඔට්ටුවක් අල්ලනවා. ওই මිනිස්යාගේ නෝනා කොහොම හරි මං ග්‍රහණය කරනවා කියලා. ඉතින් ලොකු කතාවක්. මගේ අරමුණ ජාතක කතාවක් කියන එක නෙමෙයි. ඇත්ත වගේ වෙච්ච වැරද්ද සාධාරණීකරණය කරන්නේ නැතුව වෙච්ච වැරද්ද පිළිගත්ත හැටි. ඒක තථාගතයන් වහන්සේම තම මුවින් දේශනා කළ හැටි. මේ හරි අසිරිමත් මේ සිද්ධි. දැන් හේතුව මේ දෙන්න දාදු ක්‍රීඩාවක ඉදිරිය හැමදාම පරදිනවා. කවුද මේ අර නෝනගේ ඇත්ත මහත්තයා? ඒ මහත්ය සත්‍යක්‍රියාවක් කරනවා. සබ්බානන්දී වංකගතා සබ්බේ කට්ඨ මයා වනා සබ්බිත්‍යෝ කරේ පාපන් ලබමානා නිවාතකේ. මේක සියලු මහත්තුව මතක තියාගන්න ඕන. සියලු නදීහු වක්‍රව ගලන්නේ. සාමාන්‍යයෙන් ගංගාවල් ලස්සන කොහොමද? නිකන් වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් දෙකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා මම හිතේ කොල්ලෝ ලියනවා. ඉතින් දැන් ගංගාවක් හරිම ලස්සනයි වංගු ගලනකොට. දැන් සබ්බා නදී වංකගතා ඒ නිසා කිව්ව හැම ගංගාවක්ම ඇදටයි ගලන්නේ. වක්‍රාකාරීවයි ගලන්නේ. සබ්බේ කට්ඨ මයවන. මේ කට්ඨ කියන ගෑනුත් එහෙම තමයි. ඒ උනට ඒක නෙමෙයි මේ කට්ඨ කියන්නේ. කට්ඨ කියන්නේ කැලේට. සියලු වනයෝ ගස් වලින් සැදී තිබේ. සබ්බේ කට්ඨ මයවන. වන. සබ්බිත්‍යෝ කරේ පාපක්. සියලුම ස්ත්‍රීන් වරදට පෙළඹෙනවාමයි. බලන්නකෝ. හේතුව වරදට නොපෙළඹී සිටින්නේ සැඟවෙන්නට තැනක් නැති නිසායි. සැඟවෙන්නට තැනක් ලැබුණාද කාන්තාව වරදට පෙළඹෙන්නේ. දැන් මේ මං ඉස්සරහා ඉන්න අය නිකන් අනිමිස ලෝචන පූජාව වගේ මේ කාන්තාව ඉන්නේ මන් දිහා. සාමාන්‍යයෙන් අනිමිස ලෝචන පූජා බුදුහාමුදුරුවෝත් ඔච්චර ඇස් ලොකු කලේ නැහැ.
දැන් ඔය ඈත ඉන්න අය තේරෙනවා ඉස්සරහා ඉන්න අය කොහොම ඇද්ද දැන් කියලා. මොකද සියලු කාන්තාවෝ වරදට පෙනෙනවා කියලා චෝදනා කළාට මේ මන් නෙමෙයි. බමුණෝ ඒ කාලේ කාන්තාව හෙලා දකින්න කියාපු මිත්‍යා බණ. දැන් මේ සම්බුදු බණ අහන උතුම් ගුණගරුක අම්මලා හිමි රත්තරන් පුතේ දුවේ ඔබේ අම්මත් මේකට අයිති වෙනවනේ මේ බණ බුදුහාමුදුරුවෝ වදාළ බණක් නම් ඔබේ අම්මා කොයිතරම් පතිදහම් රැකගෙන ඔබව ආරක්ෂා කළාද කියන කාරණය නොමගට වැඩ කළේ නැතුව ඔබේ අම්මාට අදත් පසඟ පිහිටවල වඳින්න පුළුවන් ගෞරව කරන්න පුළුවන් අම්මෙක් ඔබට ඉන්නවනම් ඒ අම්මා කවදාවත් වරදක් කළේ සමහර විට ඔබේ වයස අවුරුදු 2යි 3යි පුංචි දුවේ පුංචි පුතේ එදා ඉඳලා අම්මා තනි වුණා. තාත්තා හෘදයාබාධයෙන් මලා රිය අනතුරෙන් මලා අම්මට ඕන තරම් වැරදි කරන්න තිබුණා. අම්මා වරදක් කළේ නෑ. දරුවා අනාථ වෙයි කියලා නව විවාහයක් කළේ නෑ. බාප්පගෙන් මගේ දරුවන්ට අනන්තේට්ටමක් ආවොත් කොහොමද කියලා හිතුවා. අම්මලගේ පැත්ත විතරක් නෙමෙයි මේ රටේ මගේ අත්‍යන්ත ගෞරවය පිරිනමන්න ඕන කාගේවත් අවධානයට මේ ටික ලක් වෙන්නේ නැහැ. අම්මලා ගැන අනුකම්පා කළත් කෝ තාත්තලා ගැන අනුකම්පා කරන මිනිස්සු. අපි සොයාගෙන යන්න ඕන, අගය කරන්න ඕන, ගෞරව කරන්න ඕන අනුකම්පා කළ යුතු මිනිස්සුන්ට. මා දන්නවා දරු පැටව් අවුරුදු 2 3 5 සමහර විට නෝනා භාවයටපත් වෙනවා බලාපොරොත්තු රහිත වෙලාවක. ඇතැම් වෙලාවක නෝනා දරුවෝ ටික දාලා යනවා බලාපොරොත්තු රහිත වෙලාවක. මහත්තයා ආයේ විවාහයක් කරගන්නේ නැහැ. පුළුවන් හැටියට රස්සාවෙන් අස්වැලා දරු පැටව බලා ගන්න තාත්තලා ඉන්නවා. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ඕනතරම් බිරින්දෑවරු ගෙට ගේන්න පුළුවන්. ගේන්නේ නැහැ. ඒ ඇත්තීටත් දරුවෙක් ලැබිච්ච දවසට මගේ පැරණි මගේ ස්වාමි දියණියගේ දරුවන්ට වෙනස්කමක් වෙයි කියලා. එහෙම නොහිතා අවාහ විවාහ කරගත්තු අය නිසා චිත්ත පීඩා විඳින බාප්පගෙන් පුංචි අම්මගෙන් කුඩම්මගේ සැලකිලි ලැබුව අත්දැකීම් ඇති දරුවනේ ඔබට මම කියන බණ ඇත්තද කියලා වැටහෙයි. නෙතට කඳුලක් මතුවේයි. මම කැමති හැම කරුණකින්ම සමාජගත කාරණයක් විවරණයක වෙනවා දකින්න. හැම කෙනෙකුගේම හදවත්වල තියෙන යම් යම් කම්කටොළු කාටවත් කියා ගන්න බැරුව උතුරන වේදනා මං හිතන්නේ හුඟ දෙනෙක් මට ලියලා එවනවා. මට තනියෙන් උත්තර දෙන්න බැරි වෙයි. මම ලොකු ආගමික කටයුත්තක යෙදලා ඉන්න හින්දා මාව හමුණ ගහින්න ආවත් මට ඔබට සවන් දීගෙන පැය ගණනක් කතා කළ යුතු දේ කතා කරන්න බැරි වෙයි. ඒ උතුම් අහිංසක බෝසත් දරුවනේ පින්වත්නි මේ බුදුබණ ටික අහලා හිත හදාගන්න. තනියෙන් නැගිටින ජීවිතේ වීරියවන්තයි. තනියෙන් නැගිටින ජීවිතේ වාග්යවන්තයි. අභියෝග ජය ගන්න ජීවිතේ වාසනාවන්තයි. ඇතැම් වෙලාවට ස්වාමියාගේ අනන්ත අඩන්තේට්ටන් ගුටි බැට කමින් දරුවෝ තුරුළු කරගෙන මම්මගේ දරුවෝ හින්දා ඉසසිත පතුල තෙක් මිටි වෙනකන් ගුටි කෑවත් නෑ මම දරුවෝ අත්හැරලා ගියේ කියලා. දරුවෝ ලොකු මහත් වෙලා අභිමාණයෙන් දෙපා වාරු ඇතු ඉන්නකොට ආඩම්බර වෙන රත්තරන් අම්මලාටයි මගේ ගෞරවය. දරුවන් නිසා මුළු ජීවිතේම දරු පැටව වෙනුවෙන් වෙන් කළ සියලු මව්පියවරුන්ට මගේ පපුවෙන් ගලන බුද්ධාශිර්වාදයේ ධර්මාශිර්වාදයේ සංඝාශිර්වාදයේ වේවා. ඔය කළ උපකාරයේ කැපවීම නිවනටම පාරමිතාවක් වේවා කියලා තුන් හිත පහදවල මම අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ වෙලාවේ තනියම හඬන කඳුළු අතර නැවතුණු ජීවිත ඇති දරුවනේ පින්වත්නි මව්වරුනි පියවරුනි හිත හදාගන්න. හෘදයාංගමව ඇත්ත වගේ පිළිගන්න හැටි බෝධිසත්වයන් වහන්සේගේ මේ අන්ධ භූත ජාතක පුවත මං අතුරු කරුණක් හැටියට සිහිපත් කළේ. දැන් පහවදා වැඩට ගියා. ඔළුවේ පුංචි බෙලිගිරියක් තරම් ගෙඩියකුත් තියෙනවා. දැන් අන්ධ භූතයට මොකද උනේ කියලා කල්පනා වෙනවනේ. මේ අතුරු කතා කිව්වා. දැන් හැබැයි රජුරෝ දන්නවා මේ ධාතු ක්‍රීඩාවෙන් මේ සත්‍යක්‍රියාව කරලා රජුරෝ හැමදාම පෙරදිච්ච නිසා රජුරුවන්ගේ ඕඩර් එකටමයි
අර පෞල් ජීවිතේ විනාශ වුණේ. දැන් එහෙම බලය අතට ගත්තම තමන්ගේ ඕනෑක් එපාකම් නිසා අන් අයට මොනවා වුණත් රටට මොකක් වුණත් ජාතියට මොකක් වුණත් ආගමට මොකක් වුණත් හෙන ගහලා ගියක් කමන්නේ මගේ මඩිය තර වෙලා මම ශක්තිමත් වෙනවා නම් කියන පිරිසක් අදත් ලෝකේ ඉන්නවද නැද්ද? අනිත් අයගේ ජීවිත විනාශ කරලා තමන්ගේ ජයග්‍රහණ සමහර විට තමන්ට එදිරිවාදුවේ ඉන්න ප්‍රතිමල්ලවය මරා දානවා. ඒ මිනිස්සුන්ට බිරිඳක් තනි වෙන දරුවෝ තනි වෙන වේදනාව දැනෙන්නේ නැහැ. ජයග්‍රහණේ ලැබෙයි එක භවයකට විතරක්. එක භවයකට විතරක්. මෙවැනි රජවරු තව තවත් හෙට අනිද්දාට බලාගත්ත හැකි. තමන්ගේ ජයග්‍රහණය උදෙසා අනිත් මිනිස්සෙකුට ඇති වෙන තවත් එබඳු මිනිස්සෙකුට ඇති වෙන පීඩාව ගැන හිතන්න තරම් පපුවක් නැති මිනිස්සු තව දුරටත් පාර්ලිමේන්තුව දක්වා ඔසවා තබනවද නැද්ද කියන කාරණය මේ රටේ ජනතාව මුළු ඉදිරි කාල පරාසය තුලම හිතට ගන්නට ඕන කියන කාරණය ජාති හිතයිසී භික්ෂුවක් හැටියටත් ආගමාලය ඇති භික්ෂුවක් හැටියටත් මම මතක් කරන්න ඕන. නිසා හෙළ ජාතිය අයිති මේ හෙළ දිවයින තවදුරටත් හෙළයාගේ රට බවට පත් කරන්න සුරක්ෂිත කරන්නට මගේ රටේ ජනතාවට අනාගතේ විශාල වගකීමක් තියෙන වගේ මතක තියාගන්න. එහෙම නොවුනොත් තව අවුරුදු 15ක් යනකොට මේ රට පරාදීන සිංහලයන් නිවටයෝසේ බලා ඉන්න රටක් වෙනවට කිසිම අඩමානයක් නැහැ. ඒ සඳහා කළ යුතු දේ බොහෝම තියෙනවා. ඒ සඳහා අපි පෙරමුණ ගන්නවා. ඔබට අප සමග මේ ආගමික සත්ක්‍රියාවෙහි මා පෙරමුණ ගත් විට මා පසුපස පැමිණියාසේ හෙළ දිවයින ගැන හෙළ හැඟුමක් නැති හෙළලේ බවට සහතික වෙන්න පුළුවන් මිනිස්සු මේ රටේ අනාගතයේ හෙළ ජාතියත් හෙළ දිවයිනත් රැක ගැනීමේ මහඟු කාර්යයේ නිරත වෙන්නට කියා ආරාධනා කරන්නටත් ඕන මේ මොහොතේ. දැන් රජ්ජුරුවෝ සමගි සම්පන්නව ගත කරපු පවුලක් විනාශ කිරීම සඳහා අනාථ කිරීම සඳහා ભેද බින්න කිරීම සඳහා දැන හෝ නොදැන වුන් දෙදෙනා ගත් ක්‍රියාමාර්ගය ඇසුරු කරගෙන පෞල් ජීවිතයේ දෙදරයන්තන්ට වැඩ කළා. ඕන උනේ සල්ලි දාදු ක්‍රීඩාවෙන් ජයගෙන ලබන ජයග්‍රහණය සමේ යුගයේ තම ජයග්‍රහණය උදෙසා මේ වගේ අකටයුතුකම් කරන කාරණාවන් හැම මාධ්‍යයකින් ඔබට දකින්න ලැබෙනවා. හොඳට හැම එකක්ම මතක තියාගන්න. හොඳට ඒ පීඩාව වෙච්ච මිනිහා ඒක බලාගනි අපිට මොකද කියලා. අපේ මිනිස්සු එහෙමයි. යම් මිනිහෙක් යම් කෙනෙකුට අඩන්තේට්ටමක් කළා නම් ඒක යාට මිසක් අපි කැපුවත් අහවල් පාටයි ලේ කියලා අපි කැපුවත් අහවල් පාටට විතරයි ඡන්දය කියලා වැටෙන තැන් තියෙනවා. වරදෝමා ගැන තේරුම් ගන්න එපා. මේවා අපට ආගමේ මුර දේවතාවෝ කියලා විතරක් නෙමෙයි හෙළ විරුදාවලි ලැබුණේ ජාතියේ මුර දේවතාවෝ භික්ෂුව. භික්ෂුවට නැති වෙන්න දෙයක් නැහැ, අඬන්න කෙනෙක් නැහැ. කියන්න ඕන එක කියලා කරන්න ඕන එක කරන්න උපදෙස් දෙන්න සහ අවවාදයට වඩා ආදර්ශයේ පූර්වාංගම කොට ක්‍රියාත්මක වෙන්නට අපි ජාතියේ මුර දේවතාවුන් ඌ භික්ෂූන් හැටියට ක්‍රියාත්මක නොවුනොත් අවුරුදු 15කින් ඔබට නෙවෙයි ශාප කරන්න මිනිස්සු මටයි. ඒ වගකීම මා තුළ තියෙනවා. මම ශාපලද්දෙක් වෙන්නේ නැහැ මගේ රටට. මම ශාපලද්දෙක් වෙන්නේ නැහැ මගේ ශාසනයට. ඒ තුම් කාර්යය සඳහා අපි කටයුතු කරන්න ඕන කියන එකත් මතක තියාගන්න. මේ බෝධිසත්ව චරිත මම උලුප්පා දක්වන්නේ නිකම්ම කතන්දරයක් කියන්නට නෙමෙයි. ඒ තුළ කිසියම් පරමාදර්ශී බවක් ගන්නට. ලෝකේ හැම සංසිද්ධියක් තුළ මට යම් ධර්මයක් මතක් වෙනවා. මේ හවල් ධර්ම කතාව වගේ නේද අද රට යන දිශාව කියලා මට හිතෙනවා. අද ලෝකේ යන දිශාව කියලා හිතෙනවා. හිටි ගමන් යුද ගිනි ඇවිලෙනවා.
යුදගිනි ඇවිලෙන තන ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං මේ බුදු වදන මට සිහි වෙනවා. පින්වත්නි දැන් රාජ්‍යරුව මහසෙනගක් මැද්දේ ආපහු ආරාධනා කරනවා සටනට දෙවනි වටේට ඡන්දෙ ඉල්ලන්න. ඔක්කොම മന്ത്രി මණ්ඩලේ රැස්වලා ඉන්නවා දැන් දෙවනි වතාවේ ඡන්දේ. මොකද ඡන්දේ ජයග්‍රහණය කරන්නේ කවුද පෙරදෙන්නේ කවුද කියලා බලනවා. ආයෙත් අරයාද වෙච්ච දේ දන්නේ නැතුව බලන්න කෙනෙකුගේ සත්‍යක්‍රියා බලය විනාශ කරපු හැටි. කාටින්ද මේ විනාශ වුනේ? බෝධිසත්වයන් වහන්සේ ඇති. උන්වහන්සේ විවෘතව කතා කරන කෙනෙක්. මොකද ඔබ මේ යම් යම් පුද්ගලයන් තුලින් සිදුවෙන පුංචි පුංචි අඩුපාඩුකම් දිහා බලලා ඕ නිර්වාණගාමී පුද්ගලෙක් නොවේයි කියන වැරදි නිගමනයකට එනවා. බෝසතාණන් වහන්සේ අතින් සිද්ධ නොවුනේ එකම එක අකුසලයයි. ඒ මොකද්ද? බොරු කිව්වේ නැති එක. බොරු කිව්වා නම් සත්‍ය ඉදිරිපත් කරන්න බෑ තථාගතයන් වහන්සේ. බොරුවේ විරුද්ධ වචනේ මොකද්ද? සත්‍යය. උන්වහන්සේ ආර්ය සත්‍ය ප්‍රගුණ කළේ අවබෝධ කළේ ඒ ආනිසංසය. ඒ නිසා දැන් පිරිස මැද්දේ අර ගාථාව කියනවා සත්‍යක්‍රියාව. සබ්බානන්දී වංක ගතා සබ්බේ කට්ටමය වල සබ්බිත්‍යෝ කරේපාපල්ලාපමාන අනිවතකේ හැමදාම දිනපු අර පුරোহিතයා මොකද පුරোহিතයා කිව්වේ මයි ගෙදර ඉන්න නෝනා කිසි දවසක වරදක් කරන්නේ නැති එක මට සහතිකයි කියලා යර සත්‍යක්‍රියාව කළේ. දැන් ටිකක් හිනාවක් ආවා ඉස්සරහින් ණයට. ඔය කිව්වට සබ්බා හැම කැලයක්ම වනේ මේ ගස් වලින් සැදී යත ගංගාව ඇදට ගලන්නේ හැම කාන්තාවක්ම වරදන පෙනෙන්නේ කියන එක බොරු කරමින් හිටියා. කවුද? අර නෝනාගේ මහත්ය රාජ්‍ය සේවකයා. ඒක ඒ සත්‍යක්‍රියා බලය කඩන්න තමයි රජුරෝ අර උපාය යෙදුවේ. මොකටද උපාය? තමන්ට ජයග්‍රහණය කරගන්න. තමන්ගේ ජයග්‍රහණය උදෙසා කාන්තාවන්ට කඳුළු දෙන පාලකයන්ට මේක හොඳ පාඩමක්ද නැද්ද? මේක හොඳ හැබැයි කවදා හරි කඳුළු හෙලන දවස තමන්ටත් ඒ ටික සිද්ධ වෙන දවස වැඩි ඈතක නෙවෙයි. ඔය නෙළුම් මල් උස්සගෙන ගියාට ඔළුවේ තියාගෙන සුදු ඇඳගෙන පපුව පුරාම කළු ලප. මේ උඩින් බැලුවට පේන්නේ නැහැ ෂර්ට් එක ගැලෙවුවා පේන්නේ නැහැ. ඇතුලේ දන්නවා මම මේ මල් උස්සගෙන ගියට මං කොච්චර මිනිස්සුන්ට කඳුළු දුන්නු කෙනෙක්ද කියලා. ඡන්දාශෝක ධර්මාශෝක කෙනෙක් වුණා වගේ පාලකේනේ අහපල්ල ඇස්සරලා වෙලාවක් අරගෙන මේ බණ උඹලා කොහෙද ඔය ඉමක් නැතුව දුවන්නේ? අපි මේ ලෝකෙට පහළ වුණේ උඹලව නිවැරදි දිශාවට ගෙනියලා අපායෙන් මුදවන්නයි මනුස්සයිනේ. මේ ටික හිතාගමු. සාධාරණයෙන් ලුණු ඉහගෙන බත් කමු. අයිතින් අසාධාරණයෙන් ලබන ජයට වඩා පොල් කට්ටක් අරගෙන පාරේ හිඟා කන එක සැපයි. අසාධාරණයෙන් සුඛෝපභෝගී වාහනවල නැගලා යනවට වඩා. අනේ ධර්මයේ මුළු ලෝකෙටම අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. එක මිනිස්සෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට නෙමෙයි. රජ්ජුරුව කියනවා පෙරදුනාම ඔබ පිළිගන්නවද දැන්වත් ඔබේ සත්‍යක්‍රියාව වැරදුනා කියලා? කරුණු හෙලි කරනවා. හැබැයි ඉතින් තව දිගට කතා ප්‍රවෘත්ති යනවා මට ඒක විස්තර කරන්න වෙලාවක් නැහැ. ලොකු ගින්න ගොඩක් ගහලා සත්‍යක්‍රියාව තියෙන කෙනාට ගින්නට පනින්න පුළුවන්. තේරුණාද කියන එක? පණිවිඩයක් යවනවා. නෝනා නෑම කියනවා දිවුරලා. කලේම නෑ කියනවා අර වරද කරලා. මං ඉතලා කිව්වනේ. ඉතින් රස කතා තියෙනවා. දැන් හොඳ ටෙලි නාට්‍ය වල ලස්සනම කැල්ලෙනකොට නවත්තනවනේ. දැන් මම මේක නැවැත්තුවම ඊළඟට පොත කියවන්න හැඟීමක් එනවා. අන්තිමට මොකද වුනේ කියලා බලන්න. ඉතින් ඒ නිසා කතාවේ පැත්තක් කොහොම තිබිච්චාවේ. දැන් උත්තම වූ බෝධිසත්වයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ආමතනවා. ඉතින් නිකන් ඉන්නකොට පොඩි පරණේව මතක් වෙනවා ඇති. ධර්මයක් මතක් වෙනවා, කතන්දරත් මතක් වෙනවා. මතක් කර කියලා පොඩි ආස්වාදයකුත් විඳිනවා ඇති. කවුද? මගේ බුදුහාමුදුරුවෝ. කොහොමද එහෙම ආස්වාදයක් සතුටක් විඳින්නේ? මෙච්චර දේවල් සිද්ධ කරපු මම මේ සියලු අකුසල් ප්‍රතිබ්‍යාණය කොට සම්මා සම්බුදු වුණා නේද කියලා.
ඒ නිසා තමන් වහන්සේගේ සිත වැඩ කරපු හැටි දවසක් හිතුණා භික්ෂුන් වහන්සේලා වාඩි කරගෙන කියා දෙන්න ඕන හැබැයි කියලා. ඉතින් කතා කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පොඩක් ඉන්නකෝ වාඩි වෙන්නකෝ මේ මම පොඩි කතාවක් කියන්න. ඔන්න මම දැන් මම මාතෘකා කරගෙන යන්නුනාහං වේදා පුබ්බේ මේ භික්කවේ සම්බෝධා මම සම්මා සම්බුදු බව අදිෂ්ඨාන කරගෙන යන ගමනේ බුදු වෙන්නට ඉස්සෙල්ලා අනමි සම්බුද්දස්ස බුදු වෙන්නට ඉස්සර වෙලා බෝධිසත්වස්සේව සතෝ ඒතද හෝසි මට මෙන්න මෙහෙම කල්පනාවක් ආවා. දැන් මේක කියව ගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකායේ අපේ බුද්ධ ජයන්ති පොත්පලේ පළවෙනි පොත් කාණ්ඩේ සීහනාද වර්ගයේ 9 වෙනි සූත්‍රය තමයි මේ ද්වේදා විතක්ක සූත්‍රය. ඒක එකම කියවන්න ඕන ඊළඟ සූත්‍රය තමයි විතක්ක සන්තහන සූත්‍රය. දැන් බෝධිසත්වයන් වහන්සේ කියනවා මට මෙහෙම කල්පනාවක් ආවා. මොකද්ද? යන්නුනාහං වේදාකත්වා විතක්කේ විහෙරෙයන්ති. මට මේ විතර්ක කොටස් දෙකකට බෙදන්න තියෙනවා නම් හොඳයි කියලා මහණෙනි මට කල්පනාවක් ආවා. එතකොට මට එක විතර්කයකට කරුණු තුනකුත් තව විතර්කයකට කරුණු තුනකුත් වශයෙන් මේ කල්පනාවක් ආවා මට හසු වුණා එහෙම විතර්ක තුනක් මගේ හිතේ ඇති වුණා නේද කියලා. ඕන් ඒ නිසා මම මෙහෙම කළා. දැන් ඉතින් පාලියෙන් කිව්වා ඇති. විතර්කයෝ දෙකොටකට මම බෙදුවා අකුසල් විතර්කයෝ තුන් කොටසට බෙදුවා කුසල් විතර්කද තුන් කොටසට බෙදුවා අකුසල් උපදවන හේතුන් දෙස බැලුවා. දැන් ওই විතර්ක කියන වචනේ ටිකක් තෝරගන්න ඕන. විතර්කය කියන්නේ හිතට නැගුණු අරමුණු. හිතට නැගුණු සිතුවිලි කියමුකෝ අපි. සිතට නැගුණු සිතුවිලි. සිතකට සිතුවිල්ලක් ඇති වෙනකොට ඒ දෙක එකවරමයි ඇති වෙන්නේ. අභිධර්මයේ යන්තම් හරි තොලගා කටගා තියෙන බුදු පිරිස දන්නවා. ඒකුප්පාද නිරෝධෝච ඒකා ලම්බන වත්තුකා චේතෝ යුත්ත ද්විපඤ්ඤාස සංඥා චේතසිකා මතා. චෛතසික 52ක් උගන්වනවා. ඒකේ කියනවා ඒකුප්පාද සිතට යම් අරමුණක් ලැබෙනවද ඒ අනුවම සිතුවිල්ල පහළ වෙනවා. එතකොට චිත්තය ගන්න අරමුණම චෛතසිකයට සිහි වෙනවා. චෛතසික කියන්නේ මොකද? සිතුවිලි. මහණෙනි මට සිතුවිලි තුනක් ඇති වුණා. ඒ සිතුවිලි තුන මගේ හිතට නැග්ගම මං සිතුවිලි තුන නැගිට හැටි කල්පනා කළා. ඒ සිතුවිලි මම හඳුනාගත්තා. මගේ හිතට නැග්ගා කාමය නැග්ගා. කෝපය නැග්ගා. දෙකම එකටත් එනවා. දැන් මිනිසුන්ට එකටම මේ දෙකත් ඇවිස්සෙන්නේ. අර හිතයි සිතුවිලි වාගේ. කොහොමද ඇවිස්සෙන්නේ දෙකම එකට? කාම කෝප. කෝපය පොඩ්ඩ වෙලාවකට යට වෙලා යනවා කාමයේ ඉෂ්ට වුණොත්. කාමයේ ඉෂ්ට වුණේ නැත්තම් කාමයේ යට ගිහින් කෝපය එනවා. සෙන් කෝප වගේ එකක්. පිත් කෝප වගේ එකක්. කාමයේ කිව්වේ මොකද්ද? කැමති දේවල්. කවුරු කැමති ඒවාද? සිත කැමති ඒවා. මොනවද සිත කැමති? සතුට උපදවන අරමුණු වලට. ප්‍රිය උපදවන රූප, ප්‍රිය උපදවන ශබ්ද, ප්‍රිය උපදවන ගන්ධ, ප්‍රිය උපදවන රස, ප්‍රිය උපදවන ස්පර්ශ කියන මේ පහ මගේ හිතේ නිතරම පෙළඹිලා මම රූපයක් දකිනවා නම් ලස්සන එකක් දකින්න ආස කළා. ලස්සන එකක් දකින්න බයි ආස කළේ. සද්දයක් අහනවා නම් මට මා ප්‍රශංසා කරන සද්දයක් මිසක් මට නිඳා කරන සද්දයක් නොයසේවා කියලා මම හැම වෙලාවෙම ප්‍රියමනාප සද්ද බලාපොරොත්තු වුණා. ඔය විදිහට ඉන්ද්‍රියන් පහෙම මම කැමැති අරමුණු සොයා ගියා. සිත යනු රාග දොස් මෝහ පැත්තෙම ඇදෙන
සිතුවිලි වලින් යුක්තය දුක ලං කරන. ඔන්න බලන්නකො හිත කියන්නේ මොකද්ද කියන විස්තර කළා. උතුරහන්ස කරන සිත යනු රාග දොස් මොහ පැත්තේ බැදෙන. මේ සිත කියන එක ස්වභාවිකව ඇදෙන්නේ කොහාටද එතකොට? රාගයටයි, ද්වේෂයටයි, මෝහයටයි. ඒ ඇයි මේ සිත නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඔය රාග, ද්වේෂ, මෝහ කියන ස්වභාවයන් උපදවන ධර්මවලින්. ස්වභාවයන් උපදවන ධර්මවලින්. රාග කියන්නේ රත් වෙනවා. මේ සිත පහළ වුණේ රත් වීමේ ප්‍රතිඵලයක් හැටියට. දැන් මම මෙහෙම ඇහුවොත් මේ බණහන අපි අත් දෙක තදින් එකතු කරලා බොහෝ වේලාවක් තදින් පිරිමැද්දොත් මොකද වෙන්නේ? අත් දෙක රත් වෙනවා, දැනෙනවා. රත් වෙනවා. එහෙමනම් මේ විශ්වයේ තියෙන ශක්තියින් හැම වෙලාවෙම එකකට එකක් ඝර්ෂණය වෙනවා. ඝර්ෂණයෙන් රත් වෙනවා. රත් වීමෙන් උපදින බලයක් තියෙනවා. ඒ බල අතර එකක් තමයි චිත්ත බලය. මොකද්ද? තවසරයක්. මේ සිත යම් අරමුණක් අරගෙන බොහෝ වේලාවක් එකකට ඒ අරමුණ සමග හිත ඝර්ෂණය කළාම මේ සිතෙන් දැමුත් උපදිනවා බලයක්. ඒ බලය ඉපදෙව්වම ඒ බලය අකනිටා බඹලව දක්වා යවන්න පුළුවන්. ඒ ශක්ති බලය. ඒ ශක්ති බලය. යම් විද්‍යුත් ජනක යන්ත්‍රයක උපදන විද්‍යුතය වයර් හරහානේ තව තැනකට යවන්නේ. නමුත් දැන් ටෙලිෆෝන් තියෙනවා ජංගම දුරකථන කියලා. එක තැනක උපදවන ශක්තිය ප්‍රතිබල සම්පන්න කළාම දැන් මේ අපේ ගුවන්විදුලිය ගත්තම දැන් මේ වෙලාවේ මා නගන ශබ්දය මේ ශබ්දය කෝඩ්ලස් හරහා ගමන් කරනවා අවශ්‍ය මූලික සංදිස්ථානයට. එතන ඉඳලා සම්ප්‍රේෂණ කුළුණක් කරහා තරංග විශේෂයක් වශයෙන් ඔබට මේ සවනත වැදෙන ගුවන්විදුලියට ඇතුළු වෙනවා. බලන්න අපේ සම්ප්‍රේෂණ කුළුණත් ඔබත් අතර කිසිම සම්බන්ධයක් තියෙනවද? සම්බන්ධයක් නැහැ. අපේ ශක්තිය ඔබ ළඟට එන්නේ මොකෙන්ද? මෙහෙන් උපදවන ශක්ති ධාරිතාව අනුව. ඒ ශක්තියට ආවරණය කරන්න පුළුවන් කලාපයක් තියෙනවා. ඔබ ඇතැම් වෙලාවට ඔබ දුරකථනයෙන් කතා කරනකොට ආවරණ කලාපයෙන් බැහැරව ඇත කියනවනේ. ආවරණ කලාපයක් තියෙනවා. මේ අපේ මනස තාම දියුණු කරලා නැහැ පින්වත්නි. අපිට බොහොම සීමා සහිත ප්‍රමාණයක් විතරයි තාම ආවරණය කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ සිත ශක්තිමත් කළා. කෝටි සංඛ්‍යාත මොලේ තියෙන ශෛල පුමුදු කළා, පිරිසුදු කළා. ඒ තුලින් අර ශක්තිය නිෂ්පාදනය වුණා. මේ මොහොතේ මෙතන ඉඳලා අකනිටා බඹලවට යන්නට පුළුවන්. හිර සඳ ස්පර්ශ කරන්නට පුළුවන්. සිව්වනි ධ්‍යානයෙන් පස්සේ පවත්නා වූ 이르දි බල සම්පන්නතාවයන් නිසා. සමේ සිත හරිම අසිරිමත් ප්‍රතිඵල අතිරිමත් දේවල් කරන්න පුළුවන් සිතක්. මිනිස්සුන්ට හිත හොඳ නම් ඔය එකම සටනකින්වත් තොරව ඕනෑම දෙයක් ඉෂ්ට කරගන්න බලය තියෙනවා. ඒ බලය අපේ මිනිස්සු කොච්චර බොළඳද කියනවා නම් ඒ බලය අපි ළඟ නැත. ඒක තිබෙන්නේ දෙයියෝ ගාවය, දේවාලයේ තුලය, කපුවා ගාවය. කපුවා කිව්වොත් දෙයියෝ අපට ඒ ශක්තිය දෙනවා කියන බොළඳ මානසිකත්වයේ තුල ඉන්නවා. අපි බොහොම කිසිම දෙවියෙකුගෙන් සුවිශේෂ අමුතු වරමක් නොඉල්ලිය යුතු විදිහේ මානසික බලයක් ඇති જાතිය. ලෝකේ අනිත් සියලු ආගම් වලට වඩා බුදුදහම වෙනස් වෙන එකම තල දර්ශනය මෙන්න මේ උත්තරීතර ශක්තිය නිෂ්පාදනය වීම. ඔබ ගැන, ඔබේ හැල්ලුව ගැන, දෙයියෝ ගාව ඔබ ඇති කරගෙන තියෙන බය අඩුකම ගැන 3-4 වාරයක් විලි ලැජ්ජා වෙන්න ඕන. නිකන් ලැජ්ජා නෙමෙයි. නිකන් ලැජ්ජා නෙමෙයි. හදලා බලන්න, හිතලා බලන්න, තේරුම් අරගෙන බලන්න මම කිසි දෙවියෙකුට පූජා වට්ටියක් තියෙන තරමට බය අඩු මිනිහෙක් වෙන්නේ නැහැ කියලා. තේරුණාද මම මේ කියන්නේ? ඉතින් මේක ඉහළ තැන ඉඳලා පටන් ගන්න එපා ආදර්ශය දෙන්න. ඉහළ තැනීම පටන් ගන්නෙ මොකක්ද කියලාද? පූජා වට්ටියක් තියාගෙන වැඩේ පටන් ගන්නෑ. පැහැදිලි ඉහළ තැන ඉඳලම මැද තැන ඉඳලා පහළ තැනට එනකම්ම පූජා වට්ටියක් මත විශ්වාසය තියාගෙන ඉන්න මිනිස්සු චිත්ත ශක්තිය ගැන විශ්වාසයක් නැහැ.
රෙදි කැල්ලක කාසියක් ගැට ගහපු කෙන විශ්වාසයක් තියලා තියෙනවා මේ අධ්‍යාත්මික ශක්තිය පුඹුදු කරගෙන බලන්න මේ යම් ප්‍රමාණයකට මේ මනුෂ්‍ය පතයටවත් අඩු ගන්න මේ ලංක තමන් ජීවත් වෙන ගම්පියසටවත් පුළුවන් නම් තමන්ගේ රටටම ශක්තියක් වෙහිඳුවන්න මනසින් ශක්තිය ප්‍රබුද්ධ කරන්න ආවරණ කලාප හදාගන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ ඥාන විශේෂයේ එක කොටසක් තියෙනවා අනාවරණ ඥානං බුද්ධ ඥානං. තව සැරයක් කියන්න ඕන එකම ඉදිරින් නැහැ. අනාවරණ ඥානං බුද්ධ ඥානං. තවක් මේ සිතට තියෙනවා අනාවරණීය ශක්තිය. අනාවරණීය ශක්තිය. ඒක ධ්‍යාන මට්ටමින් පටන් ගන්න. ඇතැම් ධ්‍යාන තියෙනවා. ඒ ධ්‍යාන වලින් පසුව එන මනෝමය ඉද්ධිවිද ඥානය කියලා එකක් තියෙනවා. මුළු සියල්ල ආවරණය කරලා තිබ්බත් ඔක්කොම බිත්ති මැදලා නූලක් අතට දාන්න බැරි තරමට ආවරණය කරලා තිබ්බත් මනෝමය ඉර්ධියෙන් ඇතුළට යන්න පුළුවන්. අපිට මේ වගේ කතා හොඳට ඉගෙන ගන්න මට ඕන මනසේ කේන්ද්‍රය උගන්නන්න ඔක්කොටම ඉස්සල්ලා. තථාගතයන් වහන්සේ කාම විතරකයට බැසගත්ත හිත නෙක්කම්ම විතරකයට නගාලු ආකාරය ගැන මම විග්‍රහ කරගෙන යන්නේ. ඒ විතක්ක සන්ඨාන සූත්‍රය, වේදා විතක්ක සූත්‍රය මේ වගේ කතා කරන මේ මහා දර්ශන චුටි කතා වලින් ඉගෙන ගන්න. අනන්ත මාහිමියන් වහන්සේ රැය පහන් වනතුරු ඉතා මොලේ 4න් 1ක විතර කොටසක් තිබුණා ශෛල පුමුදු කලේ නැති කොටසක්. හේතුව උන්වහන්සේට ඇතැම් ප්‍රමාණයක පුණ්‍ය කර්ම වලට නැගුණු අලෝභ අද්වේෂ අමෝහ සංඛ්‍යාත පින්බර සිතුවිලි චෛතසික ටිකක් පපුවේ තිබුණා. බුදුහාමුදුරුවෝ පිරිනවම් පානකම් පින්බර චෛතසික ධර්මයන් එහි විපාක වශයෙන් තමන් වහන්සේ පෙරකරන ලද මහා පින් කරගෙන ආවේ බුද්ධෝපස්ථාන කරන්න. පිනක් කළා නම් විපාක ලැබෙනවමයි. යම් අරමුණක් සඳහා මගේ බුදු පිරිස පින් කළා නම් දැන් මම ආරාධනා කොට තිබෙනවා මගේ ශ්‍රී ලංකා හා ලෝකවාසී බෞද්ධ ජනතාවට අටමහා පින්කම් කරන මේ පින්බිමට ඔබ හදවතින් හරි එකතු වෙලා ඉන්න ඕන නොවැම්බර් මාසේ 4 වෙනිදා හැන්දෑව ඉඳලා පහවදා උදේ වෙනකම්. ගෙදර ඉඳලා අදිෂ්ඨානයක් කරන්න ඕන මේ පින්බිමේ සිද්ධ වෙන අටමහා පින්කම් සත්‍යයද 84000ක් ධර්මස්කන්ධයෙන් ඒ වෙනකොට යම් ප්‍රමාණයක් දේශනා කොට ඇද්ද ඒ සුවිසුද්ධ ධර්මකාණ්ඩයක්මයි මෙහි පැවිදිදන් ගුණදම් පුරණැත්තෝ යම් ප්‍රමාණයකට අධ්‍යාත්මික ධර්ම පූර්ණය කළා සත්‍යයද මම සදහැසිතින් ගෙදර ඉඳගෙන මට එන්න යන්න බෑර ඉස්සලා මුලින් කිව්වාගේ ඈත ඉඳගෙන මම අත් දෙක එකතු කරගෙන මම පුතාලට ආරාධනා කරනවා net fm ගුවන්විදුලි හරහා අඩු ගානේ ਸਰව රාත්‍රික පිරිත වැරුණොත් මහ පිරිතවත් විකාශනය කරන්න අවස්ථාවක් ගන්න කියා. කටින මහ පිංකමේ පූර්ව අවස්ථාව මුළු ලෝකෙටම ශාන්ති බලයක් නිෂ්පාදනය කරලා ඒක බෙදා හරින්න මට ඉඩක් කඩක් දෙන්න. මා එවන ශක්තියක් ඇද්ද? ඒ ශක්තිය ග්‍රහණය කිරීම සඳහා ඔබ සූදානම් වෙලා ඉන්න. දැන් පිනක් කළා නම් ඒ පිනේ ඵලය ස්ථිරයි. එහෙනම් මේ අටමහා පින්කම් වල ඵලය ඔබට ස්ථිරයි. මේ පින්ඵල සම්දිත්තික වේවා, අකාලික වේවා, ඒහිපස්සික වේවා, ඕපනයික වේවා. තමන්ටම පින්ඵල සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වේවායි මම ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ. මේ චිත්ත ශක්තිය ප්‍රබල කළ හැටි තමයි විතක්ක සන්ඨාන සූත්‍රයේ කතා කරන්නේ. ටිකින් ටික අපි ඉගෙන ගමු. දැන් අනද මාහිමියන් වහන්සේගේ පින්ඵලය හා ප්‍රාර්ථනාව අනුව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන කම්ම උන්වහන්සේ රහත් උනේ නැහැ. හේතුව පිනේ ඵලය යම් ඉලක්කයක් කරා ගෙනිච්චද. දැන් මගේ බුදු පිරිස අදිෂ්ඨාන කරන්න ඕන මගේ දරුව පුංචි, මගේ දරුව තරුණයි, මගේ දරුව මන් දිහා බලාගෙන යම් කිසි වගකීම් සම්භාරයක් මං ඉටු කරලා දෙයි කියලා හිතාගෙන ඉන්නවා. මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටු වෙනකන් මං අද කරන පින්කම නිසා මම නොමැරේවා. මට සැනසille මගේ බලාපොරොත්තු ටික ඉෂ්ට කළා. මගේ දරුවන්ගේ නිදහස් වෙලා දරුවොත් මගෙන් නිදහස් කරලා මගේ හිත සසරින් නිදහස් කරගන්නත් සෝවාන් මාර්ගයවත් ලැබෙනකම් මට ජීවත් වෙන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. මං කියන එක බොරු නම් බුදුහාමුදුරන්ට ආරාධනා කළා මගේ රත්තරන් පින්නතුනි මාරයා
දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්ට හොඳයි කියලා මාස 3කට ඉස්සෙල්ලා නතාවාහං පාපිම මාර පරිනිබ්බයි සාමි. උඹ කිව්වට මං දැම්ම පිරිනිවන් පාන්නේ නැහැ. යාව මේ භික්ඛෝ යාව මේ භික්ඛුනියෝ යාව මේ උපාසකෝ යාව මේ උපාසිකා වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නාසෝ තස්ස උච්චති සංඝසෝබනෝ. මට තියෙනවා මගේ බුදු පිරිසගෙන් තව ඉන්නවා ව්‍යක්ත බව ලැබුණ නැති අය. මගේ බුදු පිරිස අතර ඉන්න හොඳ දක්ෂකම් තියෙන තවම විනීත බව හදාගන්න චුට්ට පොඩි දුර්වලකම් තියෙන අය. විසරද තත්ත්වය හදන්න තියෙනවා මගේ තව ශිෂ්‍යෝ කීප දෙනෙකුගේ. ව්‍යක්තෝ විනීතෝ විසරදෝ මගේ අය පිරිපුන් පෙළ දහම 84000ක් ධර්මස්කන්ධය ගැන පිරිපුන් දැනුමක් හා දැකීමක් ඇති පිරිසක් බවට පත් වෙන තුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා මාරයට අභියෝග කළා. ඒ නිසා හඳහන බලලා අහවල් දවසට මැරෙනවා කියලා හඳහන්ට අනුව සැලසුම් හදන්න නැතුව හඳහනේ තිබිච්චාවේ මැරෙන දවස ලෝකෙට පෙන්වන්න අහවල් දවසේ මාර බන්ධනයක් තියෙනවා මැරෙනවා කිව්වොත් මෙන්න බුදු බලයෙන් දහම් බලයෙන් මගේ පින් බලයෙන් මම මැරුණේ නැහැ මේ අහවල් දවසට මම මැරෙනවා කියලා තියෙනවා. ඒක පරාජයටපත් කරන්න බැරි වුණොත් හඳ ග්‍රහයෙක් තරම්වත් හයියක් ඔය හිතේ නැහැ. ඒ නිසා මේ හිතේ ශක්තිය ගොඩනගා ගන්නට සමාරාධනයක් පවත්වමින් පියවරෙන් පියවර විතක්ක සංතාන ක්‍රමයෙන් නිවන් මඟ දක්වා සිත් වඩන උතුම් මඟ ඔබ තුල පැහැදිලි කරන බවට සිහිපත් කරමින් ගොඩනගන්නට හැකි හැම වීරියක්ම මා දරන බව සහතික වෙමින් මගේ බුදු පිරිසට තුනුරුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදේ පිරිනමමින් ඉතින් ආරාධනා කරනවා කිරිබත්ගොඩ පදිංචි රේණුකා කාන්ති පුෂ්පා ආදරණීය දියණිවරුනි රොහන්ඩාල් දීපිකා නීලකාන්ති අනුෂා කියන පින්වත් දූපුතුනි මහත්වරුනි නෝනවරුනි ඔබ හැම දෙනාම පෙරට කොටගත් සියලුම මගේ සම්බුදු පිරිසට මේ බිමේ ඉඳගෙන අද මේ දායකත්වයේ දර යම් අදිෂ්ඨානයක් තියෙනවා නම් ඔය හදවත තුල සියලු අදිෂ්ඨාන සිද්ධ කරගන්න මුළු බණහපු ලෝකෙම ආශිර්වාදේ ලැබේවා කියලා. ඔක්තෝබර් 26 වෙනිදාට මිය ගොස් වසර 7ක් පිරෙන රාණි ලියනගේ අම්මා ඉන්න දිහාට අපට දැන් යන්න පුළුවන්. අපි ඉලක්ක කළා ආවරණ ඉවත් කරගන්න කරුණා කරලා අප හරහාව මියගෑයට පින් දෙන්න හදන්න එපා. Taman කෙලින්ම පින් දෙන්න බලන්න. කපුව නෙවෙයි අපි. මියගොස් වසර 6ක් සපිරෙන කලයිෂ්ඨ සිල්වා පියාණන්ට පින් දෙන්න. මගේ බුදු පිරිස අපලවා අරමුණ යොමු කරව ගන්න. මගේ ශක්තියත් මේ සම්බුදු පිරිසේ ශක්තියත් බණ ඇසූ පින්නතුලගේ ශක්තියත් ඊට අරමුණු කරන්න. මේ විශ්වයේ කොතනක හිටියත් ඒ උත්මයෝ මේ පින් අත් පුරා හිත් පුරා නෙත් පුරා කරගත් පින් කඳක්සේ මේ පින් අත්පත් කොට සිත්පත් කොට නිවන්පත් වේවායි සාදු හදවතින් ප්‍රාර්ථනා කරමින් සජීවත්ව සිටින හැම දිනකටම වගේම අපේ පින්නතුල්ලා ගෙදර සිට මේ මොහොතේ මට ආශිර්වාද කොට පින් එවනවා වාගේම මගේ අභියස ඉඳගෙන අද දායකත්ව දරූ පින්නතුන් මටත් ඔය හිතේ බලයෙන් ශක්තියෙන් ආශිර්වාද කොට තිබෙනවා. මට විතරක් නෙමෙයි මෙහි වැඩ සිටින සියලුම පැවිදි දම්පුරන උතුමන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. හැම දිනාටම සියලු සසර දුක් නිමා කොට ලබන අමා නිවනට පාර පෙනේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් දෙවියනි ඔබ වෙත මා පැමුණුනා සත්‍ය නම් මගේ චිත්ත ශක්තිය එව්වා සත්‍ය නම් ඔබේ චිත්ත ශක්තිය අප වෙත යොමු කළා සත්‍ය නම් මේ පින් හුවමාරු වේවා. පිනේ බලය විඳ පිනේ බලයේ නිම වෙන තැන අපි යමක් දෙයිදයි බලාපොරොත්තු සිටි ඔබ වහන්සේලාටයි මේ මහා පින් පඬුර මෙයින් සෝභාමත් සිතත්ෝ වෙත්වා නිවන් ගමනට සැරසෙත්වායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකංති. ඔබ හැමට සම්මා සම්බුදු සුවය ලැබේවා. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල්ල සද්ධර්ම දේශනාව ලෙසින් නිමාවටපත් උනේ. ඒ ධර්ම දේශනාව ඇසූ ඔබට ධර්මයේ ගැන ගෞරවයක් පහළ වෙන්නට ඇති. ඒ වගේම මහා සංඝරත්නය ගැන ගෞරවයක් පහළ වෙන්නට ඇති. අපේ හාමුදුරන් වහන්සේගේ දේශනාව තුළ ආරම්භයේම සඳහන් වුණු බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්නට ඇති. ඒ ගෞරවය සිත් තුළ දරාගෙන
මෙත්නෙත් පාමුලින් වනැසූ ඔබට ඒ දහම් අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපට දහම අවබෝධ කරගන්නට මඟ කියා දෙන පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට තවත් ඒ සඳහා ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා, දීර්ඝායුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පින්නතුන් පරිස්කාර පූජා කරන අතරතුර අපි මෙත්නෙත් පාමුලෙන් කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් පසුව අපි නැවතත් සාකච්ඡාව සමග මෙත්නෙත් පාමුල සාකච්ඡාව සමග හමු වෙනවා. එහිදී ඔබට ඔබේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්නටත් මේ ධර්ම දේශනාව ඇසුරු කොටගෙන තවත් දහම් කාරණා විවරණය කර දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. 0112533363 ඔස්සේ ගෞරවයෙන් ඔබට අපත් සමග සම්බන්ධ වෙන්නට ඇරයුම් කරමින් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. විරාමයෙන් පසුව නැවතත් මෙත්නෙත් පාමුල සදහම් සාකච්ඡාව සමගින් හමු යමු. සූදානම මෙත්නෙත් පාමුල දෙවැනි හෝරාව ආරම්භ කරන්න ඒ වෙනුවෙන් නැවතත් සම්බන්ධතාවය ලබා දෙන්නේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ වෙත. මෙත්නෙත් පාමුල සදාන් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහනේ විශේෂ දහම් කාරණා පෙළගස්වන අවස්ථාව මේ. එහිදී විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහනේදී අපි දෙවෙනි හෝරාව වෙන් කරන්නේ ශ්‍රාවක ඔබ වෙනුවෙන් 0112553363 කියන දුරකථන අංකයේ ඔස්සේ ඔබට සම්බන්ධ වන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි සාකච්ඡාව සමග විශේෂයෙන්ම මේ සාකච්ඡාව තුළදී ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්නට අපි ඊට අවකාශ වෙන් කර දෙනවා. ඒ නිසා හැම දිනාගෙම සිත් තුළට දහම් රසය වගේම දහම් දැනුම අවබෝධය ලබා දෙන්නටත් මෙත්නෙත් පාමුලෙන් හැකියාවක් ලැබිලා තිබෙනවා. අපි මේ සාකච්ඡා කරපු සූත්‍ර දේශනාව පාදක කරගෙන ඔබේ හිතේ මතුවෙන දහම් ගැටළු ඉදිරිපත් කරන්නට අවකාශය තිබෙනවා. විශේෂයෙන්ම බුදුගුණ පිළිබඳව ආරම්භයේදී සඳහන් වුණා. ඉන්පසුව ඒ තවදුරටත් විග්‍රහ කරමින් අපේ ජීවිත තුළට බද්ධ කරගත යුතු දහම් කාරණා පිළිබඳව අපේ අවංක භාවය පිළිබඳව විවිධාකාරයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ නිසා මේ ධම් සභා මණ්ඩපයේදී නැවත සාකච්ඡා කරන කාරණා තුළ ඒ ඔස්සේ මතුවන දහම් ගැටළු ඔබට ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙනවා. නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව මෙත්නෙත් පාමුල සදහම් සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ අපේ සාකච්ඡාවේ ප්‍රවේශය ගනිමු. ඔබ වහන්සේ ධර්ම දේශනාවේ ආරම්භ කරපු තැනින්ම විශේෂයෙන්ම මේ බුදුගුණයන් පිළිබඳව ඔබ වහන්සේ ආරම්භයේදීම සඳහන් කළා. ආමතුරුනේ බුදුගුණ සියල්ලා එක හා සමාන වැදගත්කමකින් යුතුද? ඒ අතර විශේෂත්වයක් ගැන හඳුන්වා දෙන්නට පුළුවන් නැත්නම් විශේෂත්වයක් ගන්නා බුදුගුණයක් ඉස්මතු කරලා පෙන්වන්නට හැකියාවක් තිබෙනවද? ඒ කුමක්ද? එහි වටිනාකමක් තිබෙන්නේ කොහොමද? සම්බුද්ධ ගුණයන් සමස්ත සම්බුදු ගුණ නවයම පෙළගසා ඇති ආකාරයේ ලෙස විදසුන් ඇසින් බලන්නෙකුට මතු පිටින් පෙනෙන තල දර්ශනයට වඩා එහි පෙළගැස්ම පිළිබඳව යථාබෝධයක් පහළ විය යුතුමයි. එහෙමයි. අරහං යනු තථාගතයන් වහන්සේගේ ඉෂ්ට ඵලය ඉදිරිපත් කරන උත්තරීතර ආධ්‍යාත්මික මට්ටමයි. දෙවැනි එක සම්මා සම්බුද්ධ ගුණය ඒ ඉෂ්ට ඵලය නෙලාගත් ක්‍රමවේදය මොකක්ද කියන එකයි දෙවැනි පියවරට විස්තර වෙන්නේ. එහෙමයි. ඒ ක්‍රමවේදය හරහා පහළ වෙච්ච ධර්මතා ගොඩනැගුණු මාර්ග පද්ධතිය ගැන විද්‍යාත්මක ධර්මතා තුලින් නිකුත් වෙනවා. විද්‍යාව කියලා කිව්වේ යාමත්‍රයට පහළ වුණු ඥානත්‍රය පෙරදරි කරගත් චරණ ධර්ම 15කින් තථාගත හදවත සමන්විත වුණා. එහෙමයි. එතන විද්‍යා චරණ කියනකොට ත්‍රිවිද්‍යා සහ අෂ්ට විද්‍යා කියන මේ ධර්මතා කලින් ඇති වෙලා තිබිච්ච දේවල් බුද්ධ ජීවිතේ. ඒ කියන්නේ ආලාර කාලම උද්දකරාම පුත්ත භාර්ගවැනි තාපසවරුන් තුල මේ තුලින් ලබාගත් අධ්‍යයනයෙන් ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සම්පූර්ණ වෙලා තිබුණා. ඉන් අනතුරුව උන්වහන්සේ එතෙන් සිට චරණ ධර්ම ප්‍රගුණ කරපේක තමයි පස්වග තවුසන් ගෙනුත් ඈත් වෙලා ගිහින් කරනු ලැබුවේ. ඒ සුවිශේෂ අධ්‍යාත්මික ක්‍රියාපිළිවෙල තමයි ස්වයංබුක් ඥානය කරා උන්වහන්සේව යොමු කරවන්නට හේතුපාදක වෙච්ච ධර්ම. ඒක තුන්වෙනි පියවරට සඳහන් වී තිබෙනවා. එතකොට උන්වහන්සේ ඒ හරහා නිරන්තරයෙන්ම ගොඩනගා ගත්තේ ගති සුද්ධ කරපේක. ඒ කියන්නේ සුගති දුගති දෙකම උන්වහන්සේ බැහැර කොට නැවත නූපදින
ගති ධර්ම හදාගත්තා. සුන්දර ගති හේවත් සුන්දර නිවනට පැමිණෙන ගති ධර්ම හදාගත්තා කියන කාරණේයි සුගති කියලා කියන්නේ. ඊනකට මේ සුගති සුද්ධ කර කරම යාවි. උන්වහන්සේ සසර කරපු කිසිම පින්කමකින් අහවල් ඵලය මට ලැබේවා, කීර්තිය ප්‍රශංසාව ලැබේවා, මේ සත්ගුණවත් කියන කතාවක් මට අහන්නට සමාජයෙන් ලැබේවා, අග්‍ර දානපති කියන හෝ විභූෂණ පදවි හෝ මොකොත් පදවි ප්‍රාප්තියෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අර ධර්ම දේශනාවේම සඳහන් කළ විදිහට දුගතියක් වුණා නම් වැරද්දක් වුණා නම් ඒක පිළිගත්තා. ඒක හඳුනාගත්තා, හදාගත්තා. මේ දේවල් තිබුණා උදේ. ඔව් දැන් අකුසල විතර්ක පාඩමේදී අපි ඉදිරියට සාකච්ඡා කරන්න උත්සාහ කරමු ඒ සුගති දුරු කරගත්තු ආකාරය පිළිබඳව. දුගති දුරු කරගත් ආකාරය පිළිබඳව. දැන් ලෝකවිදු උන්වහන්සේ මේ ලෝකය පිළිබඳ විනිවිද දක්නා ඥාන දර්ශනයෙන් හැම මොහොතකම ලෝකයාගේ තියෙන නැති වෙන ආකාරය ගැන තුන් ලෝකයේ දිහාමත් බැලුවා. නමුත් උන්වහන්සේ මේ තුන් ලෝකයේ බැලුවේ සම්මා සම්බුද්ධ ඥාන අරහත් පදවියට පත් වුණාට පස්සේ. ඒ නිසා මේ ලෝකවිදු ඥානය තුල කියවෙන ඊටම වැදගත් හරය තමයි භෞතික ලෝකය, කායික ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය දිහා බලන්නට උන්වහන්සේ පුහුණු වුණා. කොහොමද පුහුණු වුණේ? ආනාපාන සති භාවනාව පෙරදරි කරගෙන. උන්වහන්සේ ආස්වාසයේදී මේ වායෝ ධාතුව ඇතුළු වෙන ආකාරයත් මනෝමය කය වායෝ ධාතුව ඇතුළු වීමෙන් පසුව සමස්ත හිත පටන් ඇඟිලි තුඩ දෙපතුල් දක්වා සමස්ත ශරීරය පුරා විහිදී මේ කයේ හැඩයගත්තා වූ මනෝමය කය හැදෙන හැටි බැලුවා. උන්වහන්සේ මනෝමය කය ස්ථාවරව තිබියදී මනෝමය කය හැදූ වායෝ ධාතුව ශරීරයේ සක්‍රියතාවන් ගොඩනගලා එළියට බැහැර කළා ප්‍රාශ්වාසයේ වශයෙන්. එතෙන්දී උන්වහන්සේ භෞතික ශරීරය පිළිබඳවත් මනෝමය ශරීරය පිළිබඳවත් වායෝ ධාතු පිළිබඳවත් ඇති කරගත්ත මේ තුන් ලෝකය. ඒ කිව්වේ මොකද්ද? කායික ලෝකයත්, බාහිර ලෝකයත්, ආධ්‍යාත්මික ලෝකයත් ගැන ගැඹුරු දැනුමක් ලබාගත්ත විදූ කියලා කියන්නේ විද්‍යාව හේවත් දැනුම කියන එකයි. මෙන්න මේ තුන් ලෝකය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට උන්වහන්සේගේ හිත යොමු වුණා. ඒකට කිව්වා ලෝක විදූ කියලා. මේ ඔක්කොම පාදතල තාම අරහත් පදවියට යන පාරමී කියාගෙන යන්නේ. සුගතෝ ලෝකවිදු. උන්වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති. උන්වහන්සේ මේ සංසාරෙට නැමිච්ච පෞරුෂයක් අපිට තියෙන්නේ. මකවා සිත යනු රාග දොස් බෝ පැත්තෙම ඇදෙන සිතුවිලි වලින් යුක්තයේ දුක ලං කරන කියලා මගේ බණේදී. ආන් ඒ தত্ত্বය උන්වහන්සේ দমনය කරගත්තා. ඉස්සලා ලෝකේ පෞරුෂයන් দমনය කරන්න ඉස්සලා තමන්ගේ පෞරුෂය দমনය කරගත්තා නිර්වාණ මාර්ගයට වැටෙන්න ඕන කරන විදියට. උන්වහන්සේ නිරන්තරයෙන්ම මේ දරණ වෑයම තුල දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රවරින් වහන්සේ බවට පත් වුණා. බෝධිසත්ව සම්භාර පුරන මුළු කාලෙම බලන්න මහෞෂධ පඬිතය වෙලා ඉන්න කාලේ දෙවිවරු උන්වහන්සේගෙන් ප්‍රශ්න වලට උත්තර අහලා තියෙනවා. එහෙමයි. මිනිස්සු ප්‍රශ්න අහුවද කියන එක අහන්න දෙයක් ඇත්තෙම නෑ. මහෞෂධ පඬිතයන්ගේ කතාව දිහා බැලුවම අපිට ඒක පේනවා. සත්තා දේව මනුස්සානා. බුද්ධෝ උන්වහන්සේ නිතරම හැම මොහොතකම ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ ධහමට බැසගත්තා. උන්වහන්සේ භග්න කළ යුතු දේවල් භග්න කළා පාදතලයේ භගවා කියලා මම කේන්ද්‍රගත කරගත්තේ අද ධර්මදේශනාවට ඒ කාරණා. දැන් පැහැදිලිද? මතු පිටින් පේන අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ කියන නව අරහදී සම්බුද්ධ ගුණ අතර බුදුන් වහන්සේගේ නව ගුණයම ඒකාකාරීව ගන්න අපට කොච්චර දේවල් ගැඹුරින් බැලුවොත් අධ්‍යයනය කරන්නට තිබෙනවද? මේ ඔක්කොම තියෙන්නේ අරහත් පදවියට යන්න අපට ක්‍රියාත්මක කළ යුතු ධර්මතා. එහෙමයි. මේක මෙනෙහි කරලා ওই ටික දැනගෙන තමන් භාවනාවේදී හැම මොහොතකම බලනවා මගේ රාග චේතනාවල් කොච්චර දුරට මට පුළුවන්ද විතර්කණය කරන්න. ඒ කියන්නේ බුද්ධානුස්සතියේදී තමයි මේ දේ කටයුතු කරන්න පුළුවන් අපිට හැකියාව තිබෙන්නේ. බුද්ධානුස්සති භාවනාවේදී ඇත්තටම අපි සාමාන්‍යයෙන් කරන්නේ බුදුරුවක් හිතේම වාගෙන ඔය නිකන් ಗುಣ ටික හිතනවා විතරයි. ඉන් අභ්‍යන්තරයට යමු යන්නේ කියලා වහන්සේ මේ කියන්නේ. මිනිස්සුන්ට මට දුක හිතෙන්නේ එතන තමයි. මෙන්න මෙතෙන්ද තමයි පාර පෙන්නන්නට ඕන කරන්නේ. අපි ඔය විතක්ක සන්තහන සූත්‍රය තුල පැහැදිලිව පෙන්නනවා පරවය කියලා කොටස් පහක්. ඒ පහෙන් මට සිතුවිල්ලක් ආවහම අකුසල් සිතුවිල්ලක් ඒ අකුසල් සිත මැඩගෙන කුසල් සිත් උපදවන මාර්ගය මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න ඕන භාවනා යෝගීන්ට. ඉදිරි සූත්‍ර දේශනාව අපි භාවිතා කරමු. භාවනා යෝගීන් කොහොමද විතක්කයන් ගටාගෙන අකුසල විතර්කයන් යටපත් කොට කුසල විතර්කයන් උපදවන්නේ කියන එක. එදාට ඔය කුසල් පින් එකයි කියන ඇත්තන්ට හොඳ උත්තරයක් ලැබෙයි. හොඳයි. ඒ වගේම මේ විශේෂයෙන්ම අපි දැන් බෞද්ධයන් විදිහට හිතලා බැලුවාම වර්තමානයේ නම් මේ தත්ත්වය යම්තාක් දුරකට වෙනස් වෙවි තිබෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් බෞද්ධ කියලා හිතනකොට අපේ
හිතට දෙන නැත්නම් අපිට ප්‍රධාන වශයෙන් කියවෙන්නේ කරණීයමෙත සූත්‍රය ගැන අනිවාර්යයෙන්ම අපේ බෞද්ධයෝ කියනවා. එතකොට බුදු ගුණ නිතර සිහිපත් කරනවා. දැන් මේක සමාජගත වුණේ කොතරම් ප්‍රබලව සමාජගත වෙලා තිබෙනවාද කියන කාරණේ අපිට පැහැදිලි වෙන්නේ නිදා ගන්න කොටත් සාමාන්‍යයෙන් ඉතිපිසෝ ගාතාව කියලා නිදාගනින් කියලා දෙමව්පියෝ කියන අවස්ථාව මම හිතන්නේ වැය හිටි දෙමව්පියෝ එහෙම නොකියුණා එහෙම 14ක් තමයි ඉන්නේ කරණීයමෙත සූත්‍රය කියලා නිදාගනින් එතකොට ඔය නපුරු හීන පේන්නේ ඔය වගේ දේවල් කියනවා. ඒ වටහා ගැනීමේ වෙනසක්ද තිබෙන. නැත්නම් මේ බුදු ගුණ තුලින් ඒ බලය ලබා ගැනීමෙන් ඒ වගේ උපදේශයන් දෙන්නට හේතු සාධකයක් මොකක් හරි හේතුවක් ඇතුවනේ ඵලයක් උපදින්න. දැන් අපේ පැරැන්නෝ යම් දෙයක් කරන්නට හේතුවක් වෙන්නේ නැත්තේ ඒ තුල මොකක් හරි ශාන්තියක් ආශිර්වාදයක් ලැබුණා නම් ඒ තුල ඇත්තටම ඒ ශාන්තියේ ආශිර්වාදය ලෙසින් ලැබෙනවාද නැත්නම් ඒ අපි මිත්‍යාවක් විදිහට අපි හදාගත්ත ක්‍රමවේදයක්? සැබවින්ම බුදු ගුණ මෙනෙහි කොට දහම් ගුණ සංඝ ගුණ කියන රත්නත්‍රයේ ගුණ මානසිකාරයට හදාගෙන යම් කිසි කෙනෙක් සැතපෙනවා නම් තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ වලින් යම් කිසි සත්‍යයක් තියෙනවා. ඒක තථාගතයන් වහන්සේට අයිති ගුණ. ඒ ගුණානුභවයෙන් නිදුක් නිරෝගී භාවය ලැබෙනවා. ඒක වරදක් නෙමෙයි, ඒක කළ යුතු දෙයක්. එහෙමයි. කරණීයමෙත්ත සූත්‍රයේ මහත්ඵලයි මහානිසංසදායකයි. එහෙත් මා විශේෂ දේශනයක් කළා ඊයේ පෙරේදා මේ කරණීයමෙත්ත සූත්‍ර දේශනාව තුළ භූතයන් පරද්දන වැඩපිළිවෙලක් මේ කතා කළේ. මිනිස්සු බෝධියේ දෙයියෙක් ඉන්නවයි කියලා මිත්‍යාවට බැසගෙන තියනවාද? බෝධි උඩ දෙයියෝ ඉන්න විදිහක් නැහැ. මොකද බුදුහාමුදුරන්ට උඩින් ගස්වල කිසිම දේවතාවෙක් එදා හිටියේ නැහැ. එහෙනම් කැලේ ඉඳලා ආපු අයට කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නට කියලා කිව්වේ? මොකද්ද ඉලක්කය? මොකද්ද අරමුණ? මොකද්ද ශක්තිය? ඒ මහා පුළුල් වපසරියක් කරණීයමෙත්ත සූත්‍රයේ ගැඹුර තුලින් තෝරා දෙන්නට ඕනේ. නමුත් කරණීයමෙත්ත සූත්‍රය සත්‍යයනා කරන එක හොඳයි. හැම රාත්‍රියකටම උදේකටම හේතුව ඒ සූත්‍ර දේශනාවේ සත්‍ය බලයක් තියෙනවා. එන්නේ සත්‍ය ක්‍රියාවෙන් සෙත් වේවා කියලා මතු පිටින් හිතන සිතුවිල්ලක් පමණයි යෝක. නමුත් නිවන් පිණිස යන උත්තමයාට ඊට වඩා බොහොම ගැඹුරින් බලලා බුදුගුණ බලන්නට වෙනවා. කරණීයමෙත්ත සූත්‍රයේ තුල තියෙන කරුණු තේරුම් ගන්නකට කරණීය කියන වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒ ක්‍රියාත්මක කළ යුතුද වෙනවා කියන එක මම මතක් කරන්නට ඕන. ඔබ වහන්සේ කියෝසේ වර්තමාන විද්‍යාඥයන්ුත් ඇතැම් විට ඔප්පු කරලා තිබෙනවා. දැන් මේ මධ්‍ය දේශයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ඒ බෝධි මූලය ඇතුළු ප්‍රදේශය තුලත් නොඑක ආකාරයේ විශේෂතා තිබෙනවා කියන. ඒ කියන්නේ ඉහළින් සතුන් පියාඹන්න නැති තත්වයක් නැත්නම් විට මේ හොයාගෙන තිබෙනවා. එතකොට ඒ අවකාශය තුල තරංග ගමන් කිරීමේ බාධාවක් නැති වෙනවා කියලා හොයාගෙන තිබෙනවා. මේ යම් බලයක් කේන්ද්‍රගත වෙලා ඇති. එහෙනම් මේ තත්වය තුල ඒ වගේ තත්වයකට මතු වෙන්නද? පානදුරේට යනකොට ගාලු පාරේ පානදුරේ තියෙන අර දෙල් ගහ ළඟ තියෙන ප්‍රතිමා වහන්සේ උඩින් කපුටෙක්වත් පියාඹන්නේ නැහැ කියන මේ සත්‍ය සිද්ධියක් තියෙනවා. ඒක ඒ ගම්මුන් දීර්ඝ කාලීනව ලබාපු අත්දැකීමක් හැටියටයි මම දකින්නේ. එහි සත්‍යතාවයක් තියෙන්නට පුළුවන්. දැන් අපි ගත්තොත් රුවන්වැලි මහසෑය ගත්තොත් රුවන්වැලි මහසෑයේ තන සත්තු කැත කළා නැහැ. එහෙමයි. සත්තු පියාඹන වාර අවුරුද්දක් බලා හිටියත් මං හිතන්නේ උඩින් සත්‍යක් පියාඹනවා දකින්න පුළුවන් කියලා. එහෙනම් අදත් ඒ ධාතුන් වහන්සේලාගේ කිරණ බලයෙන් ඒ කිරණ හරහා ඒක පාදක කරගෙන හාරගෙන කිසි කෙනෙකුට යන්න බෑ. එහෙම. ඒ කියන්නේ බලය තිබෙනවා තාම. පැහැදිලිවම තියෙනවා. බෝධින් වහන්සේලා ළඟත් එහෙමමයි. ඒකට ඇතුළු වුණාම ග්‍රහලෝක වලින් ගලා එන කිරණ වලට ඇතුළු වෙන්න විදිහක් නැහැ. බෝධියේ වපසරිය තුල මේ මහා බලගත් කිරණක් නිකුත් වෙනවා. එතකොට කිරණවල ඒ බලයේ ආශිර්වාදය ඒ අසුරු කොටගෙන යම් සත්ක්‍රියාවක යෙදෙන්නට පුළුවන් නැත්තන්ට ලැබෙන්නටත් ඉඩ කඩක් තිබෙනවා. ලැබෙන්නටත් ඉඩ කඩ නෙමෙයි ලැබෙනවමයි. ලැබෙනවා. හිත ඒ වගේ තියෙන්න ඕන. ස්ථිර වශයෙන් මේ හැබැයි මේ පිළිබඳ අවශ්‍ය කරන කාය පාරිශුද්ධිය, චිත්ත පාරිශුද්ධිය අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. මේ මස් මාංශ කාගෙන බීගෙන මම නොවැම්බර් 4 වෙනිදාට මෙහෙ එන පින්නතුලට මතක් කරනවා සතියකට කලින් මෙහෙ එනවා නම් සියලුම නිර්මාංශ භාවයෙන් උම්මලකර කැලලක්වත් ආහාරයට නොගෙන ඉතාම පිරිසිදුව මේ පින්කමට සහභාගී වී යුතුයි. හොඳයි. ඒයි මම මතක් කරලා තියෙන රාත්‍රී ආහාර තමයි සපයගෙන එන්න ඕන කියලා. ඒ ආහාරයක තියෙන දෙයක්වත් පිළිහුඩු වලින් තොරව දෙයක් අරගෙන අවිල්ලා ආහාරයට ගත්තොත් මිසක් මේ බිම කිලිටි කරන්න කවුරුවත් එන්න එපා. හොඳයි අපි දුරකථනයට අවස්ථාව උදා කර දෙන්න කැමතියි. දුරකථනයේ කෙනෙක් සිරිනව 0112 55 33 63න් සම්බන්ධ වන ඔබට අවකාශය තිබෙනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. අයිබෝවන්. අයිබන්ද සත්‍යරසෝ බැංකුව සෝපන්. ඔව්. තෙරුවන් සරණයි. ඔව්. ඔව් කතා කරන්න මහත්මයා ඔබතුමන් ඇහෙනවා මට. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්.
ගරුතර ස්වාමීන් වහන්සේ වාසිකෙන් අවසරයි. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන අපිට පැහැදිලි ඔබ. වාසිකෙන් ප්‍රශ්නයක් පැහැදිලි කරගන්න ඕන. දැන් ඔබ වහන්සේ මේ දේශනා කළ ජාතකය ගැන. ඒ අන්තබුද්ධ ජාතකයේ බමුණගේ භාර්යාව මේ බෝධිසත්වෙත් එක්ක කාම විචාරය ඉදලා ඒ පැමිණියේ අත්‍යුතා ධර්මයේ කැදෙනවා. ඒකට බමුණා අර දූතකයාගේ නැත්නම් දූතියාවෙන් පරගින. දැන් මට එතන පැහැදිලි කරන්න ඕන සාමාන්‍ය මේක මේ කියන සුවිශේෂී තත්ත්වයක්. මොකද අපි දන්න විදිහට ජාතක කතාවල බෝධීන් වහන්සේලා ගොඩක් ආපකමරින් වැළකීලා තත්ත්වයක් තමයි දක්නට වෙන්නේ. නමුත් මෙහිදී බෝධිසත්වයෝ තන යම්කිසි පාප කර්මයකට සම්බන්ධ වෙනවා. ඒ පැහැදිලි කරගන්න ඕන. ඒ වගේම කර්තෘ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේලා පොඩි කාලේ ඉඳලම මේ මහානදම් පුරමින් මේ පාප කර්ම වලින් වැළකීලා මේ නිවරණය සඳහා මේ හැඩගැහෙනවා. ඉතින් ඔබ වහන්සේගෙන් අහන්නේ දැන් මේ බෝධිසත්වයෝ නැත්නම් බුදුරජාණන් වහන්සේ අන්තිම භවයේත් මහානදම් පුරවල මේ සමාවෙන්නේ අන්තිම භවයේත් යසෝදා දේවියත් එක්ක සම්බන්ධ වෙලා මේ සරණ මංගලයට ගිහිල්ලා අන්තිමට කාම සම්පත්තිය ඉඳලා තමයි අන්තිමට මේ බෝධිසත්වයන් භවයෙන් මිදලා මේ මහානදම් පුරලා බුදුබාට පස්සේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන ඔබ වහන්සේට. හොඳයි අපිට ඒ ප්‍රශ්නේ මම හිතන්නේ අපේ හැමදෙරනේ ඉදිරිපත් කරන විදිහෙන් මෙහෙම ගිහි ජීවිතයක් පෞල් ජීවිතයක් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරලා ඉන්පස්සේ ගිහිගෙයින් නික්මිලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අන්තිම ප්‍රශ්නේ ගැබ් වෙලා තිබුණේ. සහ අර පෙර ප්‍රශ්නයේදීත් එතුමන් සිහිපත් කරන්නේ එහෙම සුදන ජීවිත නැත්නම් හොඳ යහගුණ ඇති ජීවිත පිළිබඳව බොහෝ විට අපිට ජාතක කතාවල ඇහෙන්නේ. මේ වගේ තත්ත්වයන් පිළිබඳ කළ විග්‍රහයක් පිළිබඳවත් එතුමා ඉතින් විමසන්නේ ඔබ වහන්සේ ධර්ම දේශනාවෙත් ඒ පැහැදිලි කළා. සත්‍ය වශයෙන් බෝධිසත්ව කියන වචනේ තේරුම ඉස්සල අඳුර ගන්නට ඕන. සත්වයා කියලා කියන්නේ සිත ඇලී සිටින්නා කියන එකයි. සිත අලවාගෙන සිටින්නා සත්වයාය. බෝධි කියලා කියන්නේ අලවාගෙන සිටින සිත ලෝකයට ඉන් ගලවා ගැනීමට යත්න දරන බුද්ධිය සකස් කරගන්නට මහන්සි වෙන උත්තමයාට කියනවා බෝධි සත්වයාය කියලා. එතකොට මේ බෝධිසත්වයෝ කියලා කියන උත්තමයෝ සහ සියලුම ලෝක සත්වයෝ ස්වභාවික වශයෙන්ම රාග ද්වේෂ මෝහයට නැඹුරුතාවෙන් යුක්ත අය. ඒක එක පාරට ගලවන්න පුළුවන් එකක් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් ගලව ගන්න ඕන කරන එකක්. ඒ නිසා උන්වහන්සේ ස්වභාවික සත්වයකයි කියන එක ඔප්නගෙන වඩා හොඳ තැනක් තමයි ඒ අන්ධ භූත ජාතකය. බෝධිසත්ව කාලයේ විවිධ පාප ලාමක ධර්මවලට නැඹුරු වෙනවා. ඒක ස්වභාවිකයි. දැන් එතුමා උදාහරණ කොට ගත්තා අපි වුණත් කුඩා කාලේ අපි අතින් කොච්චර අඩලුහුණුකම් වැරදිකම් සිද්ධ වෙන්නේ නැද්ද? මහාන වුණාට පස්සේ අපි අතින් කොච්චර අඩලුහුණුකම් වැරදි දුගන දුර්වලකම් මහරහත් පදවියේ අවසන් ශාන්තිය ලබා ගන්නතුරු මේ මොහොතේ අපතින් අඩලුහුණුකම් සිද්ධ වෙන්න පුළුවන්. සාභික්ෂුන් වහන්සේට ආයතින් සංවරයේ තියෙන්නේ නැවත හදාගෙන යන්න. නැවත හදා ගන්නට. ඊළඟ කාරණය පැහැදිලිව කියන එකක් තමයි දැන් බෝධිසත්වයන් වහන්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ පමණක් නෙමෙයි සියලු බෝධිසත්වයන් වහන්සේලා විවාහ ජීවිතයට අවසන් ආත්ම භාවිතය එළඹිලා දරුවෝ ලැබුවට පස්සෙම තමයි පිටත් වෙන්නේ. හේතුව දැන් මෙහෙම තිබියදී තථාගතයන් වහන්සේ බුදුබවට පත් වුණාට පස්සේ චෝදනාව සුන්දරී වැනි කාන්තාවන් හරහා. ඒ චෝදනාවන් ප්‍රතික්ෂේප කර ගැනීම සඳහා මිනිසුන්ට ප්‍රායෝගිකව අත්දැකීමක් ලබන්න පුළුවන් චක්‍රවර්ති රජුරවන්ට උනත් බිරින්දෑ වෙන්නට පුළුවන් වාසනාවක් තිබිච්ච කෙනෙක් නේ යසෝදරාව. ඇතැම් වෙලාවට සුප්‍රබුද්ධ රජුරවන්ගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණානේ. ඒ කියන්නේ මාමණ්ඩිගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණානේ. සුද්ධෝදන පුංචි කුමාරයා එහෙම නැත්නම් සමා වෙන්න සිද්ධාර්ථ පුංචි කුමාරයා සක්විති රජ වෙනවායි කියලා. එතකොට දැන් මගේ දුව සක්විති රජුරන්ගේ නෝනා කියා ගන්න ලොකු ඕනකම සුප්‍රබුද්ධ රජුරන්ට තිබුණා. ඔව්. ඉතින් ඒ නිසා ඊතරම්ම රූපලාවන්‍යයෙන් සමන්නාගට පංචවර කල්යාණයන්ගේ සෝභාමත් ගුණවත්කම් වලින් අපරිමිත භාවයටපත් වෙච්ච උත්තමාවක් තමයි යසෝදරාව. එබැවින් උත්තමාවකුත් අතහැරියා නම් සුන්දරිය කියලා කියන කාන්තාව නැත්නම් සිරිමා වැනි ගණිකාවන්ගේ යෝජනා කවුද මාගන්ඩි වැනි නැත්නම්ගේ යෝජනා පාදාපිනම් පුසිතුන්න ඉත්තේ කිව්වා බුදුහාමුදුරුවෝ. මම මෙහෙම එක්කෙනෙකුත් අතහැරලා ආපු එකේ පාදාපිනම් පුසිතුන්න මයි පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ මේ ඇත්ත කවුද කියලා හුවා. ඒක ඔක කියන්න බෑනේ යසෝදරාවක් නොහිටියන.
මොන චෝදනායිද කොච්චර චෝදනා සහතික කරන්න පුළුවන් වුණාද? ඊළඟට තාත්තම කිව්වනේ මහ පුතාට දරුසෙලි හත තේරෙන්නේ නැහැ කිව්වා. නොතේරි නෙමෙයි. ඒක තේරුම් ගත්තේ සූද්ධෝදන රජුරන්ට හුඟක් ඉස්සර පෙර ආත්මවල ඉඳලාමයි ජාලිය ක්‍රිෂ්ණ දිනාව දීලා නිකම්ම හිත ප්‍රකම්පණයටපත් නොවි හිටියා නෙමෙයි. දර දුක දැනුණා. නමුත් බුදු බවත් සසරට වැටිච්ච අත්ංගේ දුකත් ඊට වඩා විශාලයි. යසෝදරාවගේ ගින්දරට වඩා දැන් ඉන්න පටාචාරාවන්ගේ දුක් ගින්දර කොච්චර නිවෙනවද මේ බුදුබණ අදත් අහලා සරණ සොයා ආමි මම පටාචාරාව වෙමි කිව්වනේ. කිසා ගෝතමිත් කිව්වේ එහෙමනේ. එහෙමනම් ඒ කාන්තාවට කිසියම් සියුම් දුකක් ඇති වුණා. හැබැයි ඒ දුක යටපත් කරගන්න පුළුවන් වුණා ඈද එදා සිට පාරමිතා පුරාගෙන ආවේ මං ඔබ බුදු වෙන ආත්මයේ ප්‍රියම්බිකාව වන්නේමි කියා. එතකොට තාත්තා චෝදනාවක් කරන්නේ මාංසං චින්දිත්වා චවින් චින්දිත්වා නහාරුන් තිට්ඨති පුතේ දරු දුක ඔයාට දැනෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ මස් සිදුරු කරගෙන ඇතුළු හැමට වදිනවා. තාත්තගේ වේදනාව ඉවර වෙනකන් කියන්නේ ඉඩ ඇරියා. නැතුව බුදුහාමුදුරුවෝ නොදන්නවනේ කොහොමද තාත්තේ මම නොදන්නේ කියලා උත්තර බඳින්න ගියේ නැහැ. එහෙමයි. දැන් ළමයිට කිව්වනම් එහෙම කොහොම හිටියද? ඒ නිසා උත්තර බැන්දේ නැහැ. බොහෝම නිසංසලව පියෙකුගේ ඒ කියන්නේ පුතජන පියෙකුගේ අධ්‍යාත්මයට අහුම්කම් දෙන්න පුරුදු වුණා. අපට කවුරු හරි කාගේ හරි දුකක් කියනකොට ඕක මොකද්ද කියලා ජීවිතේට කියන්න එපා කාටවත්. මම ඔබට දෙන උපදේශය මේ හරහා ඒකයි. වනේ තියෙන හාදයට විතරයි ඒ වනේ වේදනාව දැනෙන්නේ. නමුත් අහගෙන ඉන්න එක්කෙනාට ඒ වේදනාව දැනෙන්නට ඕනේ. සංවේදී වෙන්නට ඕනේ. ඇත්තද මට එහෙම වුණා නම් මං කොහොමද මූණ දෙන්නේ මේකට කියලා ඔබ අනුන්ට යම්කිසි නිග්‍රහයක් කරනකොට නින්දාවක් කරනකොට අපහාසයක් කරනකොට අලාභයක් කරනකොට හිතන්න පුරුදු වෙන්න මම එයාට මෙහෙම කියනවා. එහෙම කියලා මං සතුටු වෙනවා. මට එහෙම කිව්වනම් වෙන කවුරු හරි මට මොකද වෙන්නේ කියලා හිතුවොත් වහාම කෙනෙකුට කරන්න හිතන කියන්නේ හිතන දේවල් වහාම නවත්තගෙන ඒ මහා අකුසලයෙන් අත්මිනෙන්නත් ඔබට උපකාරයක් වෙයි කියලා මම හිතනවා මේ ධර්මෝපදේශය. හොඳයි අපේ හැමෝටම මම හිතන්නේ එතුමා මට හිතෙන හැඟෙන දේ තමයි එතුමා අදහස් කළේ. එතකොට මේ වගේ ගිහි ජීවිතයක් ගත කරලා පෞල් ජීවිතයක් ගත කරලා දරුවනුත් හදලා එතකොට ඒක යම් ආකාරයේ වැරද්දක් නෙවෙයිද කියලා. එතකොට මට හිතෙනවා මේකටම ගාවලා කතා කළ යුතු නැත්නම් මේකට සම්බන්ධ කරලා කතා කළ යුතුයි. අපි සාමාන්‍යයෙන් පංචශීල ප්‍රතිපදාවේදී කාමේසු මිච්ඡාචාරා කියලා තියෙනවා. ඒ කියන්නේ සම්මාචාරයකුත් තියෙනවා මිච්ඡාචාරයකුත් තියෙනවා. අර ඔබ වහන්සේ සඳහන් කළ අන්ධබෝධ ජාතකයේ සිදුවීමත් එක්ක මිත්‍යාචාරයේ පැත්තටයි යොමු වුනේ. සම්මාචාරය එතකොට ආවේදකන තමයි සම්මාචාරය කියන එක බෞද්ධයෙකුට ගිහි ජීවිතයට සහ ධර්මය අවබෝධ කර ගැනීමට ගැටලුවක් නෙවෙයි. නෑ මෙතුමා අදහස් කරන යටි අදහසක් තියෙනවා මේ ප්‍රශ්නේ. මේ කාමයේ අමුතුවෙන් සංසිඳවන්න දෙයක් නෑ. ඒක බෝධිසත්වයන් වහන්සේ තෘප්තිමත් කරගෙනමයි ආවේ. එහෙමයි. ඒ නිසා මේකේ 아무තු සටනක් කරන්න දෙයක් නැහැ කියන හැඟීම තමයි මෙතුමා තුළ තියෙන්නේ නැත්තේ. දැන් විවාහ ජීවිත ගෙවන අයට මහානදම් පුරලා නිවන් දකින්න බැයි නම් මේ 200ක් ගන්නක් ඉන්න එකෙන් 199ක්ම අයින් කරන්න ඕන. ඒ මොකද ඔක්කොම මේ විවාහ ජීවිත කියලා දරුවෝ දැකලා සම්බහද විඳලා තමයි ඔය අත්දැකීම තුලින්මයි නිවන දකින්න ලේසි. මොකද යමක් තිබිලානේ අතාරින්න ඕන. එහෙමයි. අතෑරීමේ වටිනාකම තේරෙන්නේ යමක් තිබිලා ඒක ඉවත් කරගන්න පුළුවන් වුණොත් මේක ප්‍රායෝගික වැඩ පිළිවෙලක්. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ වඩා සවිමත් උනේ උන්වහන්සේ ලෝකගත ලෝක ලෙන්ගතුකම් අතහරින්නට. එහෙනම් ලෙන්ගතුකමේ උපරිමේ හදාගන්න පුළුවන් ප්‍රියම්බිකාවක් එතුමාට හිටියා. එහෙමයි. පහසුවෙන් අතහරින්න පුළුවන් වුණා. ඒ නිසා තමයි මව්පියෝ ලෝකේ තදටම අල්ලගෙන ඉන්නේ කවුද? දරුවෝ. කවුද අල්ලගෙන ඉන්නේ? දරුවෝ අල්ලගෙන ඉන්නේ. එතකොට ඒ මව්පියෝ දරුවෝ අල්ලගෙන ඉන්නකොට යම් දරුවෙක් ශාසන සම්පතක කරන්න පුළුවන් නම් ශාසනයට දායාද කරන්න පුළුවන් නම් ඒ මව්පියෝ හත්මුතු කුල පරම්පරාවක්ම නිවන් දකින්නයි කියලා කියනවනේ. ඇයි සහෝදරයෝ නිවන් දකින්න එපා. හේතුව මොකද්ද? සහෝදරත්වයේ කියන එක හදවතේ ගැඹුරටම කාවැදී ගිය එකක්. ඒක කාගේවත් මැදට පැනපු පලිබෝධ නිසා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් මම පැවිද්දට යනවා කියනකොට අක්කලා නංගිලා මල්ලිලා අයියලා කී දෙනෙක් නම් අඬනවද වැළපෙනවද? බොහොම අමාරුවෙන් හිත හදාගන්නේ. එතකොට පැවිද්දට එන එක්කෙනා ආපහු අක්කලා දිහා නංගිලා දිහා මල්ලිලා දිහා කිසිම හේතුවකින් ලෙන්ගතු නොබැලිය යුතුයි. එහෙමයි ලං වෙන්න බලන්න ඕන. මගේ හිතේ කෙලෙස් තියෙනවද බලන්න තමයි මේක එන්නේ. නමුත් මම කෙලෙස් හිඳලා පැවැත්ම සඳහා කරුණා ගුණයෙන් කාටත් සමානව ජීවත් වෙනවා කියන සහෝදරත්වයේ හිතෙන් අයින් කරන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙන්නට කලින් පංචමහා විලෝකණයන් බැලුවෙත් ඒ නිසා වෙන්න පුළුවන්. පැහැදිලිවම දැන් වරුණ පුතා ගිහි ගෙදරින් එනවයි කියලා කියන්නේ ඇවිල්ලා ඔබ මෙහි නැවතුනොත් මොකද කියන්නේ? කරමු. ඔබ මෙහි නැවතුනොත් ටෙලිෆෝන් ඩිස්කනෙක්ට් කරන්න ඕන නෝනාට කතා කරන්න බැරි වෙන්න.
මට විතරක් කතා කරලා තොරතුරු අහලා බලන්න ඕන. නමුත් මං ඊට පස්සේ අහනවා වරුණ පුතා නෝනා මතක් වෙනවද? හාමුදුරනේ ඉඳ හිට මතක් වෙනවා මම විතක්ක සංතාන සූත්‍රයෙන් ඒක යටපත් කරගන්නවා කියලා ඔයා මට කියන්න ඕන. තේරුණාද මේ කියන එක? චූටි පැටව ඔයාට ඉන්නවා. ඒක කියලා තියෙන එක කෝකටත් ගුණයි. ඒකයි මම මේ කිව්වේ. මොකද මේ හැම නෝන කෙනෙක්ම හැම ගෑනු ළමෙක් කියනවා මේ වරුණ අයියට හරි ආදරේ හිතෙනවා කියලා මට කතා කරලා. ඉතින් මං නෝනව බේර ගන්නත් ඕනේ පැටව ටිකක්. බේර ගන්න ඕනේ. ඒ හින්දා මොකද පිරිමි සාමාන්‍යයෙන් ඉලන්දාරි වගේ පේනකොට කසාද බැඳ විත්තිය කියන්නේ නැහැ. මං ඒකටත් එක්ක තමයි මේක කියාගෙන ඉතින් මම පුතාට දරුවෝ සිහි වෙයි. පුතා හරියටම පැවිද්දට ආපු දාට ඒගොල්ලන්ගේ ජීවිත මගට ආලෝකය සකස් කළා නම් මම පුතා ආවේ ඒගොල්ලන්ට ස්වාමි දිනේට දරුවන්ට රැකවල් හදලා නම් ආවේ ඔයා ඇත්තටම ජයග්‍රාහී පුද්ගලෙක්. මොකද ඔයා ලෙන්ගත් වෙලා තියෙන තැනක් තමයි ඔයා කඩාගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. අමුතුවෙන් දැන් ඕක සමාජගත වෙන්නේ අපි දැන් ඒ ගැඹුරු දේ ඒ ආකාරයෙන් පිළිගත්තත් උඩුමතේ තියෙන්නේ නැත්නම් සමාජගත වෙන්නේ ඒ වගේ තත්වයකට ඉඳලා විවාහයටපත් වෙලා දරුවෝ හදලා මහාන වුණාට පස්සේ ඔන්න දැන් තමයි මහානකම් මතක් වෙලා තියෙන්නේ. එහෙම කියනනේ සමාජය සාමාන්‍යයෙන් කියන්නේ දරුවෝත් හදලා පෞල් ජීවිතේම විනාශ කරලා එහෙම ආව කියලා තමයි සමාජගත වෙන්නේ. ඇත්තට මිනිස්සුන්ගේ ආකල්ප මතු පිටින් බලලානේ මිනිස්සු ආකල්ප හදාගන්නේ. ලෝකයේ සියලුම ආස්වාදයන් විඳලා පුතේ ආදීනව දැක්කොත් විතරයි නිස්සරණයට යන්න පුළුවන්. කුඩා කල පැවිදි වෙන අය තරුණ වයසට එනකොට සිවුරු ඇරලා යන පළවෙනි හේතුවත් ඕකමයි. ඒ කියන්නේ වහන්සේ කියන්නේ කුඩා කල පැවිදි භූමියට ඇතුළත් වුණු හාමුදුරන් වහන්සේලාට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ කියලා. හැකියාව කියන්නේ ඒගොල්ලෝ මේ ආස්වාදයේ ආදීනව දැකලා නැහැනේ. තරුණ වයසට එනකොට හිතනවා තරුණ ඉලන්දාරි දකින්නකොට හිතනවා අයියෝ මම මේ තට්ටේ ගාලා බලන්න අර කොල්ලගේ කොණ්ඩේ කොච්චර කර්ල්ද කොච්චර ලස්සනද උගේ ඔරලෝසුව කොච්චර ලස්සනද ෂර්ට් එක කොච්චර ලස්සනද හැම වෙලාවෙම ඉන්නේ හරි හැපි එකේ නේද මට කිසි හැපි එකක් නැහැ නේද කියලා හිතිලා මේක විසි කරලා අරකට යන්න හිතෙනවා. අනිත් එක මේ නාටකම් සරුව පිටතර මේ කැරකෙන කූඩු වගේ කැරකෙනවා දකින්න කොටත් කොල්ලන්ගේ ඇඟේ ඉල්ලලා යනවා දකින්න කොටත් දිනවා අනේ මගේ ඇඟේ ඉල්ලෙන්නේ කෙනෙන්නේ නැහනේ කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔය ඇඟේ එල්ලිලා ආදීනව දැනගෙනම ආවනම් ආයි ජීවිතේටවත් එල්ලගන්නේ නැහැ. ඉතින් ඒකකට ඔය ඉඳ හිට හාමුදුරුවෝ ගෑනු ළමගේ ඇඟේ එල්ලෙනවා කිව්වට කමකුත් නැද්ද කියලා හිතනවා. පව් කියලාත් හිතෙනවා. අපි විරාමයකට යනවා. මෙත් පාමුලෙන් රසවත් වුණා. ඒ වගේම රසවත් භාවය තුළ අභ්‍යන්තරයේ ගැඹුරු දෙයක් තිබුණා අපිට වටහා ගත යුතු. ඒ වටහා ගන්නට යොමු කරපු දේ වැටහෙන්නට ඔබට මේ මගක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් සාකච්ඡාවේ විරාමයෙන් පසුව සම්බන්ධ වෙන්න ඔබ 0112553363 අපේ දුරකථන අංකය. හොඳයි අපි නැවත සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහන සමග විශේෂයෙන්ම මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහන තුළ මේ සාකච්ඡාවේ දෙවන අර්ධය වෙන් කරන්නේ අපේ ශ්‍රාවකයන්ට තිබෙන ප්‍රශ්න වලට වැඩි අවකාශයක් දෙන්නට. ඒ අතරතුර මේ බිමේ සිට ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් ධර්මයේ පිළිබඳව දැන කියා ගන්නට සංකතනය දෙන්නට අපේක්ෂාවෙන් පැමිණි අපේ පින්වතුන්ටත් අපි අවස්ථාව උදා කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. මහත්මයෙක් ඉන්නවා දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්නට සම්බන්ධ වී ඔබතුමාට අවස්ථාව උදා කර දෙන්න කැමතියි. නම ගම කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ගාල්ලේ සිට පැමිණි වසන්ත ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් මම අපේක්ෂා කරන ප්‍රශ්න මම යොමු කරන ප්‍රශ්නය ඔබ වහන්සේගේ දේශනාවලදී ඔබ වහන්සේ දැඩි ලෙස ජාතියටත් ආගමටත් සේවය කරන ආකාරය අපට උපදෙස් දෙනවා. අද දේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කරා රාජ්‍ය පාලනය සඳහා යම්කිසි උපදෙසක්. මම ඔබ වහන්සේගෙන් අහන්නේ රාජ්‍ය පාලකයා දැහැමි කර ගැනීමට ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ උත්තම අරමුණ ඒකයි රාජ්‍ය පාලකයා දැහැමි කර ගැනීම. මේ රාජ්‍ය පාලකයා දැහැමි කර ගැනීමට ගිහියන් හැටියට ගිහි පිරිස කුමක් කළ යුතුද කියලා ඔබ වහන්සේ යෝජනා කළා. වසන්ත මල්ලි ඉතින් රටට වසන්ත කාලයක් බලාපොරොත්තුව තමයි මේ වෙලාවේ අපි ඉන්නේ. ඉතින් ඒ නිසා ಭಾರತයේ හැම රජ කෙනෙකුටම හිටියා පුරෝහිත බ්‍රාහ්මණයෙක්. ඇයි මේ පුරෝහිත බ්‍රාහ්මණයෙක් ඉන්නේ? ඒ කාලේ එහි තිබිච්ච ප්‍රධානම ආගම තමයි බ්‍රාහ්මණ ආගම. ඒ නිසා බ්‍රාහ්මණ ආගමෙන් තමයි පුරෝහිතෙක් තෝරගන්නේ.
ඇයි පුරෝහිතයෙක් රාජකාරිය මොකද්ද? රජ්ජුරුවෝ නිවැරදි දිශාවට යොමු කරන එක. ඒ නිසා දැන් ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධ ආගම. ඒ නිසා ලංකාවේ පාලකයා නිවැරදි දිශාවට යොමු කිරීමේ මහබුතම කාර්යභාරය භික්ෂුන් වහන්සේට තියෙනවා. අන්න ඒක නිකන් සංකේත වශයෙන් පිළිගන්නට තමයි අපේ ප්‍රධාන පදවියට පත්වෙන ජනාධිපති හෝ අගමැතිවරු නැති ඇමතිවරු දිවුරුම් දීම සඳහා දළදා මාලිගාව තෝරගන්නේ. ඉන් අනතුරුව මහානායක ස්වාමීන් වහන්සේලාගේ නිල නිවාස වලට ගිහිල්ලා උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගන්නවා. ඒ වගේම වරින් වර රජය නිවැරදි දිශාවකට නොයනවා නම් ජනතා හඬ උද්ඝෝෂණයක් වශයෙන් ගොඩනගෙනවා නම් ඒකට කල යුත්තේ මොකද්ද කියලා මහානායක ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා. නමුත් මේ රටේ අපේ අන්‍යාගමික පූජක උතුමන් අමතක නොකොට යුතුයි. මොකද අපේ සියලු කාරණා කටයුතු වලදී බොහොම සමගාමීව උන්වහන්සේලා කටයුතු කරනවා. ඒ නිසා සියලු පූජ්‍ය උතුමන් වහන්සේලාට උන්වහන්සේලාව පුහුණු වෙන්න ඕන ඔක්කොටම ඉස්සල්ලා. හේතුව උජුපටිපන්න වෙන්න ඕන. කියන්නේ තමන්ට ලැබෙන ලාභය, තමන්ට ලැබෙන කීර්තිය, තමන්ට ලැබෙන වාහනය, තමන්ට ලැබෙන නිතර විදේශ ගමන් යන්න ලැබෙන පර්මිෂන් එක ඒව දිහා බලාගෙන මොන දඩකමක් කළත් මොන දැඩි තීරණයක් ගත්තත් කටක් කරලා කතා කරන්නේ නැති උපදේශක මණ්ඩලයක් තමයි අපිට ඉන්නේ. ඒ නිසා පළමුවෙන් පාලකයන්ට කතා කරන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාව එකට ඒකරාශී වෙලා මේ අනුශාසක පද්ධතිය දැනුවත් කරන්න ඕන. අනුශාසක පද්ධතියට බලපෑම් කරන්න ඕන. ඔබ වහන්සේලාට අයිති නියමිත රාජකාරී හරියට කරනවාද? රට මේ තත්ත්වයට පත් වෙමින් සිටිනවා. එතකොට මේ රට දැන් මේ විදිහට ශාස්ත්‍රීයයි. ඔබ වහන්සේලා කට ඇරලා මුළු හදවතින්ම මේ රටේ ශාස්ත්‍රීයත්වය අගය කරන්න. පාලකයන්ගේ හොඳ ගුණ වශයෙන් බොහොම ප්‍රසිද්ධිය කතා කරන්න. ඒ විදිහම වහන්සේට හැකියාවක් තියෙන්න ඕන. වැරදි ක්‍රියාවක් යම් තැනක යම් පාලකයෙක් අතින් සිද්ධ වෙනවා නම් අන්න ඒක දැනුවත් කරන්න. ඒක ඔබ වහන්සේලගේ කාර්යභාරයයි කියලා උපදේශක මණ්ඩලය ඉස්සලා දැනුවත් කරන්න ඕන. උපදේශක මණ්ඩලය ඉස්සලා දැනුවත් කරන්න ඕන. එතකොට ඒ සඳහා හොඳ ජනතා පෙළ ගැස්මක් අවශ්‍යයි. මේ ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් ජනතාව පාඩම් උගන්වන්නට ඒගොල්ලන්ට අවස්ථාවක් අඩු ගානේ අවුරුදු 6කට වතාවක් හරි එනවා. එක්ක කොට්ටාස වශයෙන් එනවා, එක්ක සමස්ත ශ්‍රී ලංකාවම එක දවසක ජනතා තීරණය දෙන්නට දවසක් එනවා. ඒ නිසා මේ රටේ ජනතාව අගහරියට සිද්ධ වෙන දේ දිහා බලන්නේ නැතුව. දැන් ඡන්දයක් හිට වෙනකොට බඩු මිල අඩු වෙනවා. ඡන්දයක් හිට වෙනකොට පාරවල් වල වලවල් වලට වැලි දාලා වහලා උඩින් නිකන් තාර ටිකක් දානවා. පස්සේ ආයෙ ගැලවිලා යන එක වෙනම එකක්. ඒ නිසා මේ පොඩි ආලවට්ටම් જાති කරනකොට මුලා නොවි ඈත බලන්න පුරුදු වෙන්න. මරවරයන් දාලා තමන්ගේ බඩ මඩිය දෙකම තද කරගන්න වීර්ය දරන මිනිස්සුන්ට මේ ජනතාව නිවැරදි පාඩම අන්තවාදී වෙන්නේ නැතුව හරියට මැද තැනක ඉඳගෙන ඉදිරිපත් කිරීම සඳහා භික්ෂුන් වහන්සේ අනුශාසකත්වයේ දරලා තියෙන මං හිතන්නේ ජනවරමක් බව ඇත්ත. සියලු භික්ෂුන් වහන්සේලා පූජ්‍ය පක්ෂයට ඇතුළත්ව දේශපාලන පක්ෂ වලින් ඉවත්ව මැද ඉඳගෙන කතා කරන්නට තරම් ව්‍යවස්ථාවක් මේ රටේ සකස් වෙන තුරු. එහෙමයි. පැහැදිලිද? භික්ෂුව අන්තවාදීමයි. ආයි එකේ දෙකක් නැහැ. ඡන්දයෙන් අන්තියට අගතියට යන්න බැරිව ඉන්න පුළුවන් එකම જાතිය කවුද? භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා මැද තැන හිටියොත් කොයි එක්කෙනාගේ හරි වැරද්ද හරි එක හරි කෙලින් කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම යම් දේශපාලන පක්ෂයකට ගිහින් කටලයක් ගහලා આવොත් හැම වෙලාවෙම මගේ කැමැත්ත එතන තියෙන හින්දා එතනමයි මං අගය කරන්නේ. මම කියන එක මේ රටේ ජනතාව පිළිගන්නවා. මට මේකට තීරණයක් දෙන්න බෑ, අනුමැතියක් දෙන්න බෑ. නමුත් මම හිතනවා සියලු පූජ්‍ය පක්ෂයේ ඡන්දය දීමින් වැළකී හිටියොත් උන්වහන්සේලා මැද තැනක ඉඳීවි. අනේ අපි බුදු පුත්තු හැටියට, බුදු දූවරු හැටියට, උත්තම ශාස්ත්‍රෝන්ගේ ශිෂ්‍යයෝ හැටියට මධ්‍යස්ථ තැනක ඉඳගෙන මොන ලාභ ලැබුණත් මොන අලාභය ආවත් ජීවිතේ ඉතුරු වුණත් මරලා දැම්මත් කියන්න ඕන එක කෙලින් කියන්න පුළුවන් උත්තම පපුවක් ඇති අනුශාසක පිරිසක් සකස් වුණොත් මේ රට නිවැරදි දිශාවට යනවා. ඒ බඳු භික්ෂුන් වහන්සේලා පසුපස අප්‍රමාණ ජනතාවක් පෙළ ගැහෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ කියන නිවැරදි දිශාවට දිශානතියට ගත කරන්නට භික්ෂුන් වහන්සේලා එහෙම කැප වුණත් ඒ දිශානතියට යන පුද්ගලයන්ගේ හිඟියක් තිබුණොත්, ඒ කියන්නේ අපි කෙනෙක් වෙනුවට විකල්පයක් තෝරා ගන්න විකල්පයක් නැති වුණොත් මොකද්ද වෙන්නේ? දැන් තියෙන්නේ එහෙම එකක් තමයි. මම දන්නවා අහන්නේ ඒක බව. දැන් එහෙම ඊළඟට කවුද තෝරාගන්නේ කියන ප්‍රශ්නේ.
තේරුණාද මං කියන එක? ඒකට කියනවා අහවල් නෝනා දීලා අහවල් නෝනා ගත්තා වගේ තමයි කවුරු ගත්තා. එහෙම. ගෑණි කෙනෙක් කියන්න එපා කියලානේ මාධ්‍යවල. ඒ නිසා මෙහෙම කියමු ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තත්ත්වයක් දැන් තියෙන්නේ. ඉඟුරුත් එක්කම ඉන්නවද? මිරිස් ගන්නවද? ඉඟුරු වලට වඩා ලොකුයි මිරිස් හැර. ඒ නිසා ටිකක් සිතා බලා බැලුවොත් මේ රටේ අවංක හැඟීමක් තියෙන මැද පිරිසකුත් ඉන්න බව අපි අමතක නොකළ යුතුයි. කවුරුවම නැහැ කියන්න එපා. මේ රටේ තව අනගාരിക ධර්මපාලවරු ඉන්නවා. මේ රටේ අන්තවාදී නොවන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ රට නිවැරදි දිශාවට ගෙන යන්න පුළුවන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගියෝ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවට ගිය ගමන් අර මුලින් තීච්ච සියලු ආකල්ප නැති වෙලා ගෞරවයක් නැති කරගන්න හින්දා නොයා යුතුමයි කියලායි මම නම් කල්පනා කරන්නේ. මොකද ගිය අයකින් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ කිසිම දෙයක් අද වෙනකන් හරියට සිද්ධ වෙලා නැහැ. නමුත් දැන් ලහිලහියේ යමක් කරන්න ඕන කියලා සමහර භික්ෂුන් වහන්සේලා නම් එළියට බහලා තියෙන වගේ පේනවා. ඒක සන්තෝෂයට කාරණයක් බවත් ඒ අගය කළ යුත්තක් බවත් අන්න දැන් භික්ෂුව තේරුම් ගන්න තියෙනවා. අපි අප විසින් කළ යුත්ත මේ දක්වා කළේ නැහැ කියලා. මේක ඡන්දෙ කිට් වෙනකොටවත් සිහිපත් වෙච්ච එක ලොකු දෙයක්. හොඳයි අපිට සමුගන්නත් කාල වේලාව ලං වෙලා තිබෙන්නේ අවසාන වශයෙන් අපේ දැන් නොවැම්බර් මාසේ 4 වෙනිදා මේ බිමේ සිදු කෙරෙන උතුම් පුණ්‍ය කටයුත්ත පිළිබඳව විටින් විට සිහිපත් කළා. අටමහා කුසලයන්ම එකම තැනක සිදු වෙනවා නම් වර්තමාන යුගයේදී ඒ සඳහා ඒ කටයුතු නිසියාකාරව ඒ කටයුතු කළ යුතු ආකාරයටම ධර්මයේ සඳහන් ආකාරයටම සිදු කරන ස්ථානයක් ලෙස බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට පුළුවන් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනය. හාමුදුරනේ දැන් මේ බිමේ එදිනම මුල් කළ තිබෙනවා වීදුරු වලින් සමන්විත නැත්නම් වීදුරු වලින්ම සදා නිම කරන්නට බලාපොරොත්තු වෙන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකිරීම සඳහා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා වැරදි නොකර නැත්තන්ට තමයි වීදුරු ගෙවල් වල ඉන්න පුළුවන් කියලා. ඒ නිසා හඳුරන්නේ මේ වගේ චෛත්‍යයක් හදන්නට ඔබ වහන්සේ යම් ආකාරයකට කටයුතු කරන්නේ සත්‍යවාදී බව නැත්නම් ධර්මයේ නියමාකාර ගුණාංගයන් ඔබ වහන්සේ සතුව උජුපටිපන්න භාවයෙන් යුක්තව ඒ කටයුතු නිරත වන නිසාද කියලා මට යම් ආකාරයකට ප්‍රශ්න කරන්නට හිතෙන. ඒ තරම්ම ඔබ වහන්සේ නිවැරදිව මේ කටයුතු වලට නැඹුරු වී තිබෙන නිසා සහ මේ තුලින් අපේක්ෂා කරන දේ සහ සමාජයෙන් මේ සඳහා ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මට ආසයි වීදුරු ගෙවල් වලට ගල් ගහලා මිනිස්සු අපාය යනවා බලන්න. අංක 1 ඒක. අංක 2 ලෝක ප්‍රකට යමක් මේ ශාසනයට දායාද කරලා ඇහැ වහ ගන්න එක මගේ බලාපොරොත්තුව. මං ඉන්න පූජා භූමියේ ඇත්තටම තව තුම්බෝධිය සම්පූර්ණ නැහැ. මා වැඩ ඉන්න පූජා භූමියේ සම්බුදු මැදුරක් තියෙනවා. එහි ඊටාම සෝභාමත් සම්බුදු පියාණන් වහන්සේ නමක් වැඩ හිඳිනවා. ඊළඟට ඊටාම චුට්ටන් සියලු පහසුකම් වලින් අඩු සංඝාවාස බිත්තකුත් තියෙනවා. බෝරජානන් වහන්සේ නමකුත් වැඩ ඉන්නවා. නමුත් ධාතු මන්දිරයක් ඇරෙන්නට සෑරදුන් වහන්සේ නමක් හදන්නට මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මට මේ නොවැම්බර් මාසේ 4 වෙනිදා වෙනකොට මේ අවුරුදු කීයක්ද වයස? එහෙම වයස ගාන සම්පූර්ණ වෙනවා. මං බැලුවා වෙන දවස් වල නම් දැන් 47 74යි කිව්වොත් 4 මුලට දාන්න පුළුවන්. මේ සැරේ එහෙම බෑ. ඉලක්කම් දෙකම එක වගේ. 66ද? මුලට දැම්මත් එනවා 60. මම දැන් ගිය සැරේ පුතේ මං සමාව දුන්නා. ඔව්. 6න් පල්ලෙහා තියෙන ඉලක්කම තියෙන්නේ 5නේ. ආන් එහෙම එවුවා දෙකක්. ඉතින් දැන් මං මැරෙන්න සූදානම් වෙන්න එපා 55යි කියන්නේ ජීවිතෙන් හරියට පැනලා 100 නම් හරියට පැනලා 5කුත් ගියා. ඉතින් මම බලාපොරොත්තු වෙන ප්‍රතිපදා මාර්ගයේ යම් ඵලයකුත් මට ආමිෂමය ඵලයකුත් මගේ ශාසනයට දායාද කරලා මැරුණොත් හොඳයි කියලා මගේ කල්පනාව. ඉතින් මගේ බලාපොරොත්තුව මම ලෝකයට ඉදිරිපත් කළා. මට පුදුමයි මං ඉදිරිපත් කරන බලාපොරොත්තුවට මගේ ලෝකය මට උදව් කළා. මේ උතුම් සෑරදුන් වහන්සේ වෙනුවෙන් මං හිතන්නේ කෝටි 2.5ක වැය ශීර්ෂයක් යන බව දැන් හදලා තියෙන සැලස්. මොකද චීනි වගේ ඈත රටකින් තමයි මේ වීදුරු සමස්තය නිෂ්පාදනය කරන්න වෙන්නේ. පොළොව පවා විලක් උඩ මේක නිර්මාණය වෙන්නේ. ඒක ඇතුලේ ඔබ කිව්වා නිවැරදි අය තමයි මේක ඇතුලේ ඉන්න ඕන කියලා. මේක මේ ස්ථානයේ බුදුමැදුරක් වෙනවා. යසෝදරා ප්‍රතිමාව වඩා ඉඳවන්න ඉදිරියේ ඒකේ. ඒ වගේ මහාමායා දේවී ප්‍රතිමාව, මහා රාහුල හාමුදුරන් වහන්සේගේ ප්‍රතිමාව, අනන්ත මාහිමියන් වහන්සේගේ ප්‍රතිමාව, සීවලී මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව සහ
උපාලි මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව ඉඩක් ලැබුණොත් මේ ප්‍රතිමා ටික ඔක්කොම හදලා අරිට්ඨ මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් හදන්න ඕන. ලංකාවේ භික්ෂුන් වහන්සේලාට කතා කරන්න බෑ ප්‍රථම අරිට්ඨ මහරහතන් වහන්සේ අමතක කළා. මිහිඳු මාහිමියෝ අමතක කළා. ඊළඟට මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ අමතක කරන්න බෑ. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ දාසක හාමුදුරුවෝගේ ශිෂ්‍යයන් වහන්සේ සිග්ගව මහරහතන් වහන්සේ, සිග්ගව මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයා තමයි මොග්ගලීපුත්තිස්ස හාමුදුරුවෝ. එතකොට අපේ පැවිදි પરම්පරාවත් ලංකාවේ අපිට දැක ගන්නට අනාගතේ පුළුවන් වෙන්නට ඕන. ඉතිහාසය අමතක කරන කෙනෙකුට අනාගතයක් නැහැ. ඒ නිසා මේ කුටියට ඒ චෛත්‍යයට තියෙන ඇතුළු වෙන්න පුළුවන් හැමෝටම රහතන් වහන්සේලාගේ ප්‍රතිමා දැකලා වැදලා පුදලා කැමති නම් ඒක ඇතුලේ භාවනා කරලා එළියට එන්නට පුළුවන්. චෛත්‍ය ඇතුළට යන්න පුළුවන් චෛත්‍යයක් නිසා මේක සුවිශේෂී චෛත්‍යයක් වෙනවා ඇති. විනිවිද ඒ ඇතුලේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලා දකින්නට පුළුවන් විදිහේ සෑරදුන් වහන්සේ නමක් ඉදිකිරීමයි මගේ බලාපොරොත්තුව. ඒ සඳහා අපි ඔක්කොම එකතු වෙන්නේ කොයි වෙලාවෙද? ඒ වෙලාවට මුල් ගල තියෙනවා. නැකත් නැත. එච්චරයි. හොඳයි අපි ඒ සඳහා ඔබට ආරාධනා කරනවා නොවැම්බර් මාසයේ 4 වෙනිදා මේ බිමේ සිදුවෙනා වූ උතුම් පුණ්‍ය කටයුත්තට සහසම්බන්ධ වෙන්නට කියලා. ඒ වගේම මේ සඳහා ලොකු මූල්‍ය දායකත්වයක් දරන්නට සිදු වෙනවා. නැත්නම් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා මේ වගේ කටයුත්තක් කරන්නට. අපි දන්නවා හැමදේම කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේ වටේ ලංකාවේ සතර දිව්භාගයේම ජනතාව එක රාජ්‍ය වෙනවා. ඒ ඇත්තන්ට බොහොම ගෞරව සිතින් මතක් කරන ඒ කටයුත්ත සඳහා සාර්ථකව මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදායන් සිහියට නගාගෙන, ධර්ම රත්නයේ ගුණ සමුදායන් සිහියට නගාගෙන, මහා සංඝ රත්නය අපි නිරන්තරයෙන්ම වන්දනමාන කරනවා. මහා සංඝ රත්නයේ ගුණ සමුදායන් සිහියට නගාගෙන මේ සත් කටයුතු සමගින්ත්වල් බැඳ ගන්නට කියලා ඒ ආරාධනාව කරන ගමන්ම ඒ සඳහා සම්බන්ධ වෙන්නට කැමැති උදවිය මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්න 0.714 222 844 0.714 222 844 ඒ වගේම 0.33 222 43 84 0.33 222 43 84 කියන දුරකථන අංකය ඔස්සේ විස්තර දැනගෙන සහ සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරමින් අද මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහනෙන් අපි සමුගන්න සූදානම් වන්නේ මේ උතුම් සදහම් මඟ නිරත වී ඔබට අපට ධර්මයේ කියාදී යා යුතු මඟ නොයා යුතු මඟ හරිහැටි පහදා දෙමින් අපව නිවැරදි ගමනකට අවතීර්ණ කරවන්නට මෙත්නෙත් පාමුල ඔස්සේ හැමදෑම මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ විකසිත කරන ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේට අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ ගෞතම සසුනේ නිවන් ලබන්නට මේ කුසුම් කුසලයන් හේතු වේවා කියලා. ඉතින් උන්වහන්සේට ඒ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී භාවයත් නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මහා සංඝ රත්නයට අතිරසින්ම ගෞරවයෙන් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට ඒ ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද මෙත්නෙත් පාමුලින් සමුගන්නවා. නැවතත් ලබන මෙලෙසින්ම උතුම් සදහම් මඟක නිරත වන්නට මඟ කියා දීමේ අදිෂ්ඨානයෙන් යුතුවයි අද අපි මෙත්නෙත් පාමුලෙන් සමුගන්නේ. සහ සම්බන්ධ වුණ ඇසූ සියලු දෙනාටත් ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මෙත්නෙත් පාමුල සම්පාදනය කරන්නට ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට අපට සහයෝගය ලබා දුන්න ඉංජිනේරු වංශයේ කසුන් උදයංග සහ තිතිර ඇතුළු අපේ මිත්‍රාදීන්ටත් බොහොම ගෞරවයෙන් මේ ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. ඔබට සම්මා සම්බුදු සරණයි.